දැන් මේ ලෝකේ තියෙන ලස්සනම ජ්‍යාමිතික හැඩය. ලස්සනම හැඩය දැන් ඔයාලා ත්‍රිකෝණාශ්‍ර දැකලා තියෙනවා. සමචතුරස්‍ර දැකලා තියෙනවා. ෂඩස්‍ර ඒ වගේ ත්‍රිකෝණ ඒ වගේ දැක්කහම ලස්සනම හැඩය මොකද්ද කියලා අහුවොත් කවුරු හරි ජ්‍යාමිතික රූපවල තියෙන ලස්සනම හැඩය තමයි වෘත්තය කියන්නේ. වෘත්තය අඳින්න එක එක දේවල් භාවිතා කරනවා. දැන් අපිට එක එක දැන් මේ පන්ති කාමර දිහා බැලුවොත් වෘත්තාකාර හැඩ තියෙන තැන් අපි 6 වසරේදී ලිව ඕන තරම් පන්ති කාමරය තුල දකින්න ලැබෙනවා. වෘත්තාකාර හැඩ. දැන් අද මේ පාඩමේ තවත් දිගට යනවා මේ පාඩම 6න් 7ට ආවා. මේ පාඩමේ සම්බන්ධ ඉදිරියට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. 11 පන්තිට යනකම්ම වෘත්තවල තියෙන මේ ක්‍රමයන් ගැන තව විශේෂ ලක්ෂණ ගැන එහෙම ටික ටික අපි ඉගෙන ගමු. දැන් අපිට 7 වසරේදී තියෙනවා පොඩි පාඩමක් ඉගෙන ගන්න. අන්න ඒ ටික අද අපි බලමු. කවි හරි මයික් එකක් ඔන් එකේ තියෙනවද හොද? මේ සිසරුගේ තමයි තියෙන්නේ. මෙන්න මේ දෙන්න. සිසරු දාම්සරු යසඳ. පොඩ්ඩක් මයික් ඔෆ් කරා නම් හරි. හරි. එහෙනම් අද අපි මේ මාතෘකාව ලියාගෙන 18 පාඩම වෘත්ත සර්කල්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට අද ළඟ තියාගන්න ඕනේ මෙන්න මේ බඩු ටික කවකටු පෙට්ටියක් ඕනන මේ කවකටුවයි පැන්සලයි අඩි රූලයි ඒ සුදු පාට හරි මොකක් හරි කොළ කෑල්ලක් ඕන රවුමක් ගහන රවුමක් කපා ගන්න කතුරක් ඕන වෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි කාඩ්බෝඩ් පොඩි කෑල්ලක් ඕන වෙනවා. ඒ දේවල් ටික දැන් ගෙදර කිට්ටු වෙන කෙනෙකුට කියන්න. ගෙදර කිට්ටුව අන්න සස්මිරත් ආවා. ගෙදර කිට්ටු ඉන්න කෙනෙකුට කියන්න ඒ දේවල් ටික ලෑස්ති කරලා දෙන්න කියලා අම්මට හුව අක්කා අයියලා මල්ලිලා කවුරු හරි කියන්න. ඔයාලා නැගිටලා යන්න එපා. ඔහොම වාඩි වෙන්න. දැන් මේකට වාඩිලා ෆෝන් එක හරියට තියාගෙන අපි වැඩේට යන්න. එහෙනම් අද මාතෘකාව ලියන්න වෘත්ත කියලා. ඒත් අපි බලමු. දැන් ඔයාලා ගාව තියෙන මොකක් හරි භාවිතා කරලා ඒ කියන්නේ රවුම් හැඩයක් භාවිතා කරලා වෘත්තයක් ඇඳ ගන්න. මෙන්න මං ඇඳා වෘත්තයක්. මං වෘත්තයක් ඇඳා. මේ වෘත්තය ඔයාලත් මේ වගේ වෘත්තයක් ඇඳ ගන්න. මොකක් හරි භාවිතා කරලා වෘත්තාකාර හැඩයක් කෝප්පයක් මොකක් හරි පීරිසියක් හරි මොකක් හරි එකක් තියලා වෘත්තයක් ඇඳ ගන්න. මේ වෘත්තය මත මම මේ ලකුණු කරන ලක්ෂ්‍ය ටික ඔයාලත් ලකුණු කරගන්න. මේ විදියටම ලකුණු කරගන්න. මොකද අපිට ඕන වෙනවා සර් බෝඩ් එක පේන්නේ නැහැ නේ. මේ විදියටම ලකුණු කරගන්න. දැන් හරිද? ලකුණුටනේ පේන්න තේකි. හරිද? නෑ නේ සර් තාම. හරි. දැන් පේනවද? ඔව්. දැන් පේනව නේද? ඔව්. පේනවා සර්. හරි. හරි. උරු කරා ලගන්න x ලක්ෂය, a ලක්ෂය, y, b, p, q. හොඳයි. දැන් මේකේ නිල් පාටෙන් වෘත්තය ඇඳලා තියෙනවා. මේ
වෘත්තය ඇතුලේ පිට වෘත්තය ඇතුලේ පිට සහ වෘත්තය මත තරුලි තරුලි මයික් එක ඔන් කරගන්න අර යට තියෙන කෙළවරේම ඒ මයික් එකක් වගේ හැඩයක් ඇති නැත්නම් මේ හෙඩ්ෆෝන් වගේ එකක් හැඩයක් ඇති ඒක ඔන් කරගන්න තරුලි ෆෝන් එක මේ ඔයාගේ මේක උඩ හේතු කරලා හරි ලැප් එක එහෙම අන්න එහෙම තියාගන්න. අන්න හරි. දැන් මෙන්න මේ වෘත්ත පාඩමේ පළවෙනි රූපේ අඳින්න මේ වෘත්ත 6 වසර කරපු දෙයක් මම කරන්න හදන්නේ. දැන් වෘත්තේ දැන් හොඳට අහගන්න මයික් ඔෆ් කරගත්ත කමන්නේ දැන්. මේ වෘත්තේ තියෙනවා වෘත්තය මත ඇතුළත හා පිටත කියන ලක්ෂ කීපයක් පිළිහිටලා තියෙනවා. ඒ පාර මෙතන ලියන්න මුලින්ම වෘත්තය මත ඇති වෘත්තය ඇතුළත පිහිටි ලක්ෂයන් මොනවද කියලා අපි ලියමු. පළවෙනි එකට පිහිටි ලක්ෂයන් මොන පාට රවුම ඇතුලේ තියෙන ඒවා ලක්ෂ දෙකක් තියෙනවා. ඒ දෙකේ නම් දෙක තමයි මේක 6 වසරට කරලා තියෙනවා. x කියන ලක්ෂය හා a කියන ලක්ෂය. x හා a ඒක ලියා ගන්න. දැන් ඔයාලත් මේ විදිහට ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ දෙවැනියට වෘත්තය පිටතින් වෘත්තයට පිටතින් ඇති ලක්ෂයන් මොනවද? වෘත්තයෙන් එළිය තියෙන ඒවා. වෘත්තයට අයිති නැතුව එළිය තියෙන. එළිය දෙන්නෙක් ඉන්නවා. නේ? එළිය දෙන්නෙක් ඉන්නෝ. ඒ දෙන්න තමයි P හා Q කියන ලක්ෂ දෙක. ලක්ෂයක් ලකුණු කරන්න ටිකක් තියලා එතනම හරියට දාන්න ඕනේ. පොඩ්ඩක් එහායින් දැම්මට කමන්නේ. ඉංග්‍රීසි කැපිටල් ලකුණක් දාන්න. හරි PQ. ඊට පස්සේ අපි තුන්වෙනියට ඉගෙන ගන්න මෙතනින් වෘත්තය මත තුන්වෙනි එක වෘත්තය මත ඇති ලක්ෂ වෘත්තය මත හරියට මේක උඩ ලක්ෂයන් මෙතනත් දෙකක් තියෙනවා. වෘත්තය උඩ තියෙනවා මෙන්න මේ රවුම උඩ දෙන්නෙක් ඉන්නවා. B ලක්ෂය සහ Y. B ලක්ෂය සහ Y මම රතු පාටින් උත්තර ලියන්නේ. B හා Y. දැන් දැක්ක නේද අපි වෘත්ත වලින් 6 වසර ඉගෙන ගත්ත කාරණයක් තමයි මේ දැන් අයිමත් නැවත කරේ. වෘත්තය ඇතුළත පිටත වෘත්තය මත. ඔන්නව අඳුර ගන්න විභාගයේ 6 වසරේ අනිවාර්යයෙන් මේකෙන් ගානක් හම්බ වෙන පළවෙනි ප්‍රශ්නෙට. කෙටි ප්‍රශ්න පත්‍රයේ ගොඩක් දාලා තියෙන මේ ගාන ජනප්‍රිය ගානක් ඉතින් මේක. හැමදාම එන එකක්. එහෙනම් ඔන්න වෘත්තය මත ඇතුළත පිටත ඉගෙන ගත්තා. right. හොඳයි. දැන් ඒ වැඩේ ඉවර නම් දැන් ඔයාලා මොනවා හරි සපය ගන්න ඕනේ. අපිට රවුම් ගහන්න ඕන. පුළුවන් රවුම් අඳින්න පුළුවන් මේව ටිකක්. මොනවද? බඩු ටිකක්. අපිට අඳින්න පුළුවන් පියන්. ඔයි. විවිධාකාර පියන් තියෙන ගෙවල් වල බෝතල් වල මූඩි පියන් කාසි තව කුස්සියට ගියොත් නම් අර මූඩි පියන් වගේ ඒවා. මූඩි හට්ටි වහන ඒවා මමත් එකක් ගෙනල්ලා තියෙනවා වීදුරු එකක්.
ඒකෙන් මට සාමාන්‍ය ප්‍රමාණය ලොකු රවුමක් මේකත් දැන් දෙකකින් අඳින්න පුළුවන්. එතකොට ලේසියෙන් අඳින්න පුළුවන් වෘත්තාකාර හැඩ. හැබැයි මෙහෙම හැඩ භාවිතා කරාම අපිට ඕන ප්‍රමාණයට අපිට ඇඳ ගන්න බැරි වෙනවා. මොකද ඒකේ සයිස් එකට තමයි අපේ ප්‍රමාණයට අපිට වෘත්තයක් ඇඳගත්තට අපිට ඕන සයිස් එකට වෘත්තයක් අඳින්න ඒ වගේ කණිතේදී කව කටුව කියනවා. මේ කව කටුවෙන් අඳින්නේ තමයි ඊළඟට ඉස්සරහට තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු වෘත්තයක් අඳින්න මුකුත් අපේ ගාව නැහැ. අපි නම් හරියට වෘත්තයක් වෙන්න බෑ. හරි ලස්සන හැඩයක් රවුමට තියෙන. ඒක අඳින්නේ කියලා. දැන් කොහොමද කරන්නේ? මේක පොඩි වැඩක් කරන්න පුළුවන්. කකුලෙන් අඳින්න පුළුවන් වෘත්තයක් ලස්සන. කකුලෙන්. හරි. කාට හරියට මහ පටැංගිල්ල භාවිතා කරලා කකුල මහ පටැංගිල්ලෙන් රවුම මෙහෙම කකුල කරකවලා මහ පටැංගිල්ලෙන් අපිට වෘත්තයක් අඳින්න පුළුවන්. පොඩි කාලේ අපි වෘත්තය අඳලා තියෙනවා එහෙම. මොකක් හරි කරාම වැරද්දක් කරාම හරි නඩුවමක් දෙන්න තාත්තා හරි අම්මා හරි කතා කරාම සමහර ළමයි කකුලෙන් මෙහෙම රවුම් කර තමයි කියන්නේ. මෙහෙම කර කියන. නෑ මම සීනි කෑවේ නෑ. එහෙම කියලා කකුලෙන් කරකවක රවුම් අඳයන් තමයි බොරු කියන්නේ. හරිද? ඉතින් මේ ඒක පොඩි කාලේ ඉඳලම පුරුදුයි. රවුම කකුලෙන් රවුමක් ගන්න පුළුවන්. හරිද? ඒක තමයි මූලිකම දේ. හරි. අපි මුලින්ම අපි රවුමක් ගහනවා. අපි නොදැනුවත්වම රවුම ඇඳලා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මෙහෙම කරන්න. රවුමක් ගන්න තව ක්‍රමයක්. අපිට පුළුවන් පොඩි කඩදාසි කෑල්ලක් අරගෙන රවුමක් ගහන්න පුළුවන්. කඩදාසියක රවුමක් ගහන්නත් පුළුවන්. දැන් ඊට ඉස්සෙල්ලා අපි දැන් වස්තු කීපයක් භාවිතා කරලා වෘත්ත කීපයක් ඇඳගමු. ඔයාලා ගාව තියෙන දැන් කාසි හරි මොනවා හරි තියෙන වෘත්ත එක එකට හැඩෙන් වෙනස් වෘත්ත කීපයක් අපි ඔයාලා පොතේ ඇඳ ගන්න වස්තු භාවිතා කරලා. දැන් මම අඳිනවා මගේ ගාව තියෙනවා මෙන්න මේ පින්ත ටින් එක පියනක් මම මේක හදාගෙන තිනවා අල්ලන්න පුළුවන් විදිහට මට රවුමක් ගහ ගන්න. අර පින්ත ලීටරේ ටින් එක පියනක් මට මේකෙන් හැකි රවුමක් ගහ ගන්න. ඔයාලට නම් එච්චර ලොකු ඒවා ගහන්න බැරි වෙයි. කාසියක් වගේ තියලා ගහ ගන්න. හරිද? ඊළඟට මං ගෙනාව තව එකක්. පොතේද අඳින්නේ සර්? ඔව් පොතේ අඳින්න. තව ඊට වඩා පුංචි මේක මොකද්ද සෙලෝ ටේප් එකක්. ඒකෙනුත් ඇහිකි මට රවුමක් ගහ ගන්න. මේ සෙලෝ ටේප් එකකින් ගැහුවේ. ඊට වඩා පොඩි රවුම. ටිකක් විශාලයි මේ ගෙදර තියෙන භාජන වහන්න ගන්න මුඩියක් තියා. මේකෙනුත් අපිට හැකි ලස්සන රවුමක් ගන්න මේක හැන්ඩල් එකක් වගේ තියෙන හන්ද ලේසි අල්ලන්න. ඒක හඳගත්තේ. දැන් එකිනෙකට වෙනස් වෘත්ත තුනක් අපි ඇඳගෙන තියෙන්නේ. එකිනෙකට වෙනස් ප්‍රමාණවල. හරි මම භාවිතා කරපු ඒවත් ටිකක් ලිව්වා පියනක් භාවිතා කරා සෙලෝ ටේප් එකක් භාවිතා කරා මුඩි පියනක් භාවිතා කරලා ඇඳා. හරි ඔයාලත් කීපයක් අඳ ගන්න රුපියල් 5 රුපියල් 2 ඒ වගේ කාසි වලින් අඳක් කමන්නේ. හරි නේද? හෙලෝ. හරි. දැන් මම හිතන්නේ අඳින්න නැති. දැන් බලමු මම ඔයාලට පෙන්වන තව වස්තුවක්. මේකේ හැඩයි දැන් ඇඳපු ඒවා හැඩයි අත්තොත් පොඩි වෙනසක් තියෙනවා. මේක මෙහෙම අතට අල්ලන්න පුළුවන්. අතින් අල්ල ගන්න පුළුවන් මෙහෙම අතට දැනෙනවා.
මේ වෘත්තයක් ගත්තොත් එහෙම අපිට අතට එහෙම අල්ලලා ප්‍රමාණයක් එහෙම හිතා ගන්න බෑ. මේකේ හැඩය ගෝලාකාර කියලා කියන්නේ. මේක ගෝලයක්. ගෝලයයි වෘත්තයයි සමහර පටල ගන්න. මේක හැඩේ ගෝලාකාරයි. හැබැයි ඈතින් බැලුවහම පේන්නේ වෘත්තයක් වගේ. අපිට එළියට බැස්සාම රාත්‍රී කාලයේදී අපිට පේනවා වෘත්තාකාර හැඩයක් ගෝලාකාර වස්තුවක්. හැබැයි අපිට අහසේදී පේන්නේ ඒක වෘත්තයක් විදියට. ඇත්තටම ඒක ගෝලාකාරයි මේ වගේ. මොකද්ද? හඳ පේන්නේ අපිට රවුමට පේන්නේ. රවුමට පේනුනට මේ වගේ හැඩයක් තියෙන්නේ. හරිද? ඇත්තම හැඩේ ගෝලාකාරයි. එතකොට දැන් අපි අඳපුවා තේරම තලයක් මත පිහිටලා තියෙන්නේ. ඒවා වෘත්තාකාර හැඩ හරියටම වෘත්තාකාර. හරිද? මේක ගෝලාකාරයි. ගෝලාකාර තව වස්තු තියෙනවා. ඔයාලා සෙල්ලම් කරන බෝල කොම් වර්ග බෝල තියෙන්නේ ගෝලාකාර හැඩ. පෘථුවිය ඊට පස්සේ ওই පෘථුවිය වගේම සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහ වස්තු ගොඩක් හරිය ගෝලාකාරයෝ තියෙනවා. තව තියෙනවා ගෝලාකාර හැඩ අපි කැම ගන්න දේවල් මිදි ගෙඩියක් ගත්තොත් ගෝලාකාර හැඩ, දොඩම් ගෙඩියක් ගෝලාකාර හැඩයක සමානයි නේ. යගුලියක්, බයිසිකල් බෝල, ඒ වගේ පුංචි පුංචි ඒවා උනත් තියෙන ගෝලාකාර හැඩ. ඒවා ගෝලාකාර. මේවා වෘත්තාකාර. අපි දැන් අඳින්නේ වෘත්තාකාර. right. එහෙනම් දැන් අපි අඳින්න හදන්නේ ඊළඟට තවත් කඩදාසි කෑල්ලක් භාවිතා කරලා වෘත්තයක් අඳින්න හදන්නේ. කව කටුවට එන්න ඉස්සෙල්ලා අපි මේ පොඩි පොඩි දේවල් වලින් වෘත්ත අඳින්න හදන්නේ. දැන් මම ගත්ත මේවයි කඩදාසියක්, කාඩ්බෝඩ් කෑල්ලක්. මේකේ මම සිදුරු කීපයක් ගහගෙන තියෙනවා. සිදුරු 3-4ක් මම ගහගෙන තියෙනවා. සමහරු මේක ඇඳලා තියෙන පොතේ. දැන් Tamanටත් පුළුවන් මේ වගේ කාඩ්බෝඩ් කෑල්ලක් ඔය ගන්න ලේසි. නැත්තම් කොලයක් වුණත් කමන්නේ. කොල කෑල්ලක් දෙකට නවලා හදා ගන්න පුළුවන්. සිදුරු කීපයක් ගහගත්තා. බලන්න මම මේකේ වෘත්තයක් අඳින්න හදන්නේ. කව කටුවේ සිද්ධාන්තෙම තමයි තියෙන්නේ. අපිට කව කටුවක් නැති වෙලාවක හදිස්සියකට වෘත්තයක් ගහන්න මේක භාවිතා කරන්න පුළුවන්. කව කටුවක් අතේ නැත්තම් පැන්සල් දෙකක් හරි තියෙනවා. කොල කෑල්ලක් තියෙනවා. අපිට රවුම ගහන්න පුළුවන්. හරියටම රවුම් හැඩේ අඳින්න පුළුවන්. බලමු දැන් අපි අඳින්නේ. දැන් ඔයාලත් මේක කරන්න මාත් එක්කම දැන් කොල කෑල්ලක් හරි අතකින් ඩක් දාලා අඳිමු වැඩි වෙලා ගන්න නැතුව. මෙහෙම එක සිදුරකට දානවා මේ පෑන්ත් උඩ. ඒක උඩ දා ගන්නවා. පෑන්ත් උඩ දා ගන්නවා මෙහෙම. දාලා මේක තියාගන්න මෙහෙම අල්ල ගන්නවා හයියෙන්. අනෙක් උඩ දාන්න. දාන මේක කරකවන්න. මේ බෝඩ් එකේ ටිකක් එහා මෙහා දුවන හඳ තමයි මේ වෘත්තේ හරියටම අපිට අඳ ගන්න ටිකක් අමාරු වෙන්නේ. දැන් මේක දාලා මෙහෙම දාලා මේක කරකවනවා. ඊට පස්සේ තව තැනකින් දාලා මෙහෙම කරකැවුවොත් ඊට වඩා කුඩා රවුමක් අඳින්න පුළුවන්. ඊටත් කුඩා හැම පරතරය වෙනස් කරොත් මේ සිදුරු අතර පරතරය වෙනස් කරාම එක එක ප්‍රමාණයේ රවුම් අපිට අඳින්න පුළුවන්. දැන් ඔයාලා ගෙදෙද්දි පස්සේ වෙලාවක දැන් එකක් ගහ ගන්න. හෙම්හිට මේ රවුම් අඳින්න නැත්නම් පැන්සලෙන් ලියලා තියෙන කඩදාසි කෑල්ලක් භාවිතා කරලා රවුම් කීපයක් අඳින්න කියන. හරිද? ඒ පුරුදු වෙන්න. හරි. ඊළඟට අපි යනවා තව වැඩකට. දැන් මම ගන්නෙ කව කටුවෙන් රවුම් ගන්න. මේක තමයි ගණන් වල භාවිතා කරන්නේ අපි ගුරුවරු භාවිතා කරන කව කටුව. මම මේක හදලා තියෙන්නේ පොඩ්ඩක් එහා මේ විදියකට. දැන් ඉස්කෝලෙන් දකින්න කව කටුව නෙමෙයි. ඒකේ තියෙන චෝක් කෑල්ලක් හරි මොකක් හරි ගහන්න නැත්නම් මේක රඳවන්නත් එකක් තියෙනවා. දැන් මම මේ හදපු එකේ තියෙන්නේ මේවා පෑනම්ම සෙට් කරලා. දැන් මේකෙත් හැකි මෙහෙම කව රවුම් ගහන්න මේක කව කටුවෙත් උඩ. දැන් ඔයාලා ගාව කපඩු පෙට්ටියේ තියෙන එකක්. මෙතන ඇණයක් තියෙනවා. ඒ ඇණේ හොඳට තද වෙලා තියෙනවා නැත්නම් මේ දෙක හෙල වෙනවා. මේකට දාන්න ඕන පැන්සල් කොටයක්. ඔයාලා හයි කරගන්න පැන්සල් කොටයක්. පැන්සල් කොටයක් හයි කරගෙන අපි රවුම් ගහන්න හදන්නේ. එක එක ප්‍රමාණය රවුම් ගහන්න පුළුවන්. මේක වෙනස් කරනකොට මේ පරතරය වෙනස් කරනකොට මේ රවුම් වල ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. පිට්ටු කරත් කුඩා රවුමක් ගන්න පුළුවන්. මේ පරතරය වැඩි කරද්දී මේ වැඩි කළා මේ දෙන්න පුළුවන් වෙනවා. හරිද? හරි. දැන් කව කටුව භාවිතයෙන් වෘත්ත නිර්මාණය. කව කටුව භාවිතයෙන් වෘත්ත ඇඳීම කියලා කියන්න.
කව කටුව භාවිතයෙන් වෘත ඇඳීම. හරි. දැන් පළවෙනි එක පොඩි වෘතයක් අඳින්න හදන්නේ. හරියට නිම්ම ගන්න. දැන් අඩි රූලත් අතට ගන්න. කව කටුව ගත්තා, අඩි රූල ගත්තා. ඊට පස්සේ මෙන්න මෙහෙම. මේක මගේ අඩි රූල කියලා හිතන්නකෝ. දැන් මේ වගේ ඔයාලගේ අඩි රූලේ සෙන්ටිමීටර් 3ක පරතරය ගන්න ඕන හරියට මේ කව කටු දෙක අතරට කටුයි බලන්න පිළිට 3ක් දෙක අතර. මේක හෙලවෙන්න බෑ නිකන් අතරියම් මේක එහාට මෙහාට වෙනවා නම් වැඩක් නැහැ. මේක ටිකක් අදට තියෙන්න ඕන මොකද නැත්තම් වෘතය ගන්න ගියාම එක එක විදියට කරදර සිද්ධ වෙන්න පුළුවන්. එහා මෙහා ගිහිල්ලා වෘතය හරියට සෙන්ටිමීටර් කීයද? 3යි. සෙන්ටිමීටර් 3ක පරතරයක් ගමු. හරි. දැන් මම අඳිනවා තව කට්ට තුඩ පැත්ත තද කරගන්න. දැන් මම අඳින විදිහට නේ ඔයාලා අඳින්නේ බෝඩ් එක මෙහෙම තියලානේ ඔයාලා අඳින්නේ. ඔයාලා ලේසි. මට අමාරුයි මම නිකන් මේ බිත්තියට අඳින්න තියෙන මට කෙලින් එක මේක පොඩ්ඩක් ලිස්සනවා. ඒක හන්දා පොඩ්ඩක් එහා මෙහා වෙන්නත් පුළුවන් ගණන් ගන්න එපා. ඔයාලට එහෙම වෙන්නේ නැහැ. කව කට්ටේ හොඳට උල තියෙනවා. පොතට හොඳට තද වෙලා තියෙනවා. එතකොට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම අතින් කරකවන්නේ. මේ අතින් කරකවලා කව කට්ටෙන් අවම හදා ගන්න. කව කටු තුඩයි පැන්සල් තුඩයි අතර පරතරය සෙන්ටිමීටර් 3යි. එන මෙහෙම රවුමක් එනවා ඔයාලට. හරිනේ. දැන් මේ කව කටු තුඩෙන් හිල් වෙච්ච තැන O කියලා දාන්න. මේක සෙන්ටිමීටර් 3යි. සෙන්ටිමීටර් 3යි මේ කව කටු තුඩයි ලස්සනට රවුම එන්නේ. හරිද? ඇඳලා බලන්න දැන් ඔයාලා. හරි. ඊළඟට මම කියනවා තව වෘතයක් ගහන්න කියලා. සෙන්ටිමීටර් 4ක් වන එක. හරියට ගහන්න ලස්සනට හොඳේ. හරියට ලස්සනට අඳින්න කව කට්ටෙන් පරතරය ගන්න සෙන්ටිමීටර් 4යි. ඊළඟට සෙන්ටිමීටර් 4ක් තරම් අඳින්න. පරතරය ගන්න. ඒක ඊට වඩා ටිකක් ලොකුවට ඇඳේවි. නේද? ඒක ටිකක් ලොකුයි නේද? ඉස්සෙල්ලා අඳපු එකට වඩා සෙන්ටිමීටර් 4ක ලොකුයි. ඊළඟට ඊටත් වඩා ටිකක් ලොකු රවුමක් ගහ ගන්න කියනවා. මම කියන්නේ ඉඳ තියෙන ටයරක් ගන්න ටිකක් පොතේ ඉඩවන සෙන්ටිමීටර් කවකටු දෙක අතර පරතරය ගන්න පුතේ සෙන්ටිමීටර් 6ක්. සෙන්ටිමීටර් 6ක් ගන්න. සෙන්ටිමීටර් 6ක් කියන්නේ ටිකක් ලොකුයි හොඳද? එතකොට රවුම ගහන්න ටිකක් ඉඩ යනවා. ඒක අපි අඳිමු එකක් 6ක එකක් තියලා මේ විදිහට තියලා රවුම ගහන්න මෙහෙම. හරියට රවුම ගහන්න. අපි වෘත 3ක් යනවා. යටින් ලියන්න අඳපු ප්‍රමාණය මේක නම් 3යි 4යි 6යි කියලා. දැන් ඔයාලට පේනවා දැන් මම කිව්වා කලින් කිව්වා වගේම කව කට්ටක් භාවිතා කරාම අපිට ඕන ප්‍රමාණය හදලා කව කටු පරතරය හදලා ඉවරලා රවුම ගන්න ඕනේ. සමහර ළමයි කව කට්ටේ අල්ලන තැන වැරදියට අල්ලනවා. කව කට්ටේ උඩ තියෙන අල්ලන්න තැන. දැන් 6 වසරේදී කව කට්ට 7 වසරේදී මේ අල්ලන ඕනේ. පළවෙනි වතාවට ඔය කව කට්ටක් අත ගන්න හම්බුණා. දැන් 6 වසරේදී නැහැ තියුණු සමහර ළමයි නම් අඳිනවා. ඒ වුණාට තියෙන්නේ 7 වසරේදී මේකේ අල්ලන්න තැනක් තියෙනවා. මේ උඩ තියෙන පොඩි කෑල්ල. අන්න එතනින් අල්ලන්න. වෙන කොහෙන්වත් අල්ලන්නේ නැහැ. කට කරකවනකොට සමහර කට්ටිය මේ දෙකෙන් අල්ලගෙන කරකවන්න හදනවා. මේවෙන් අල්ලන්න කරකවන්න බෑ. මේ බාහුව දෙකෙන්. මේකේ උඩ තියෙන මෙහෙම තැනක්. ඒකෙන් අල්ලලා කරකවන්න. සමහර ළමයි එයත් කැරකෙනවා. මේ කව කට්ට නෙමෙයි කැරකෙන්නේ. එයාත් කැරකෙනවා. හොඳ? එයා කැරකෙන්න ඕනේ නැහැ. කව කට්ට කැරකුවාම ඇති.
සුඩ එහෙම එක තැනක තියලා අනිත් පැත්තෙන් පොඩ්ඩක් උස්සලා මෙහෙම කරකවනවා. ඔය නිකන් ඉන්න වෙලාවට මේ සුඩ තියලා මේ කරකවකව ඉන්නකොට ටිකක් වෙලා. එතකොට නිකම්ම පුරුදු වෙනවා නිකන් රවුම් ගන්න. ගමේ රවුම් ගන්න නෙමෙයි, කව කට්ටේ රවුම් ගන්න. හරිද? එතකොට ඒක පුරුදු වුණා අර ලේසි ටක් ගාලා අඳින්න පුළුවන්. ඔක අතට පුරුදු වෙන්න ඕන. අත පුරුණාම හැකිය. මොටර් සයිකලයක් උනත් පදින්න ගත්තාම පොළදාවේ වැටෙනෝනේ. වැටෙනෝ මේ පෙරලෙනෝ ඇලවෙනෝ නේ. කොහේ හරි ගිහිල්ලා වදිනෝ. ඒ වගේ වෙනවා ඉතින් මේ පටන් ගන්නකොට එහෙම තමයි. පොඩ්ඩක් එහා මෙහා වෙයි. රවුම් නිකන් කැල්ලේ යාවේ. රවුම කැලේ ගියාට කමන්නේ. පුරුදු වුණාම හරියෝ. හරි. තව ටික දවසක් පුරුදු වෙනකොට ඔක රස්සන් රවුම් ටික ගහන්න පුළුවන්. එතකොට නිකන් ඉන්න වෙලාවට මේක අවකට්ටක් කරන් රවුම් ටිකක් ගහලා බලන්න. ඒක සයිස් කරලා මේ වෙනස් කර කර ගහලා බලන්න. මොස්තර අඳින්න තියෙන ඉස්පස්. ඔයාලට සතියක් තියෙනවා. දැන් ඉස්කෝලේ පටන් ගන්න තියෙන 23. ඉස්කෝලේ පටන් ගත්තොත් සාමාන්‍ය පරිදි අපි පන්ති ටික අපේ දවස්වලම කෙරෙනවා. සමහරට පන්ති කරන්න එපා කියලා හරි මොකක් හරි රජයෙන් කිව්වොත් මේ ඔන්ලයින් ක්ලාස් එක මේ විදිහටම යනවා. ඒත් මම බලාපොරොත්තු වෙනවා ක්ලාස් වෙනසුරාදා පන්තිය මෙහි සාමාන්‍ය විදිහට මෙහි පොද්දල මේ පන්ති තිබ්බත් අපි සතිය මාසයකට දවසක් හෝ දෙකක් පුනරීක්ෂණයක් හරි අපි මේ ඔන්ලයින් හරහා කරන්න දිගටම මේ සම්බන්ධතාවය තියාගෙන ඉන්න. මොකද සමහර විට දැන් කියන්න බෑනේ තත්ත්වෙ. ඉස්කෝලේ අයිමත් වහන්න සිද්ධයක් වුණොත් අයිමත් වහන්න සිද්ධියක් වුණොත් ආයිම වැඩක් කරන්න වෙන්නේ මේකෙන් තමයි. ඒක හන්ද මේක නැති කරන්නේ අපි මේක දිගටම තියාගෙන යන්න. ඔයාලත් ඒක අපි බලාපොරොත්තු වෙමින් ඉන්න කොහොම හරි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් වුණොත් ආපහු කරන්න වෙන හන්දා මේක දිගටම යනවා. හොඳයි? හරි. එතකොට ලබන සතියේ සෙනසුරාදා පන්ති ඉස්කෝලේ පටන් ගන්න පන්ති කරන්නයි කියලා ආණ්ඩුව කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. අපි පන්ති සාමාන්‍ය විදිහට පටන් ගන්නවා මෙහෙ. ඒ වෙලාවටම පටන් ගන්න වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලා එන්න එතකොට ඒවට හරි. දැන් අපිට කවකට්ටක් භාවිතා කරලා එක එක ප්‍රමාණයේ පුරුත අඳින්න හැකියි. ඕන ප්‍රමාණයක් හැයි. හැබැයි මේ කවකට්ට පළල් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මීට වඩා මෙහෙම පාරා කර අඳින්න බෑ. මේ ගානට වගේ උඩරිම ලොකු කරලා අඳින්න පුළුවන් ප්‍රමාණයක් ඇති වෙලා කවකට්ටේ. ඔයාලා නිකන් ඇඳලා බලන්න පස්සේ ඊට එහා අඳින්න බෑ මේක නේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ ගාන ලියා ගන්න. අපි මේ ගානක් ලියලා අපි ඒකට අදාළව පොඩි ගැටලුවක් විසඳන්නේ. ලියන්න. සෙන්ටිමීටර් 5ක් දිග සෙන්ටිමීටර් 5ක් දිග AB රේඛා ඛණ්ඩය අඳින්න. සෙන්ටිමීටර් 5ක් දිග AB රේඛා ඛණ්ඩය අඳින්න. සෙන්ටිමීටර් 5ක් දිග AB රේඛා ඛණ්ඩය අඳින්න. A ලක්ෂයේදී සහ B ලක්ෂයේදී A ලක්ෂයේදී හා B ලක්ෂයේදී කවකටු තුඩ හා පැන්සල අතර සෙන්ටිමීටර් 3ක පරතරයක් සිටිනසේ වෘත්ත දෙකක් අඳින්න. හරි. දැන් වෘත්ත දෙකක් අඳින්න තියෙන රේඛාවක කෙළවරවල් දෙකේ. හරිනේ? සෙන්ටිමීටර් 5ක් දිග AB රේඛා ඛණ්ඩ අඳින්න. සෙන්ටිමීටර් 5ක් දිග රේඛාවක් අඳින්න. A සහ B හිදී මේ සෙන්ටිමීටර් 3 වෘත්ත දෙකක් අඳින්න. ප්‍රමාණය සෙන්ටිමීටර් 3 අර කවකට්ටයි පැන්සල අතර ඔයාලා ඇඳ ඉස්සෙල්ලා ඒ වගේ. right. දැන් අපි කරන විදිය බලමු. ඉඩ තියෙන්න ඕන. පොතේ සාමාන්‍යයෙන් අඳින්න ගියාම දෙපැත්තෙන් ඉඩ යන රවුම් ගහන්න ගියාම. මෙතන මැදි ඉර ගහලා. එතකොට ඔයාලා උඩයි යටයි දෙකෙන්ම සාමාන්‍ය ඉඩක් පිටු භාගයක් විතර තියාගෙන අඳිමු. හරියටම අඩ්රූලෙන් ගන්න සෙන්ටිමීටර් 5ක් දීග ලකුණු කරගන්න. සෙන්ටිමීටර් 5ක්. ඔන්න මල් ලකුණු කරා කියලා දැම්මා. මේ දෙක අතර පරතරය සෙන්ටිමීටර් 5යි. මේ පැන්සලෙන් අඳින්නේ ඔක්කොම
සෙන්ටිමීටර් 5යි. මේ නිර්මාණ වල තියෙන එකක් තමයි ඔක්කොම දේවල් පැන්සලෙන් නිර්මාණ කරන්නේ. හරි දැන් ඔයාලා පැහැදිලි කරගන්න. ඊට පස්සේ ඔයාලා කව කටු අතට ගන්න. කව කටු අරගෙන හදාගන්න පරතරය මේ කව කටු පරතරය හදාගන්න සෙන්ටිමීටර් 3ක්. පරතරය මේ අඩුලේ මැල්ල ගන්න ඕන හරියටම. අඩුලේ මැල්ල සෙන්ටිමීටර් 3ක් හදාගන්න කව කට මේක අතට. 3ක් හදාගෙන තමයි A වල කව කට්ටේ තුඩ තියලා රවුමක් ගහනවා. B වල කව කට්ටේ තුඩ තියලා රවුමක් ගහනවා. A වල රවුමයි B වල රවුමයි. හොඳයි මං අඳිනවා ඒ වලදී අඳින රවුම එන්න මෙතන තියලා අපි රවුමක් ගහන්න කිව්වා සෙන්ටිමීටර් 3ක් අරගෙන රවුමක් ගහන්න කිව්වා ඒ රවුම තමයි මේ යන්නේ ඊට පස්සේ අනිත් ලක්ෂ්‍ය තියලත් රවුමක් ගහන්න ඕන මෙහෙම එන මෙහෙම රවුන්ඩ් දෙකක් ගහනවා රවුන්ඩ් එක කැපෙන එක සයිස් රවුන්ඩ් එක මම පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා මේ විදිහට රවුන්ඩ් එකක් අඳින්නයි තියෙන්නේ. එතකොට මේ වෘත්තය දෙපැත්තෙන් කැපිලා තියෙනවා. තමන් කළා ඔයාලා කැමරා එකට මෙහෙම පොත අල්ලුවොත් මට බලන්න හැකි කොහොමද ඇඳ කියලා. පුළුවන් නම් පෙන්වන්න තමන් ඇඳලා ඉවර නම් A හා B හිදී රවුන්ඩ් එක ගහලා හොඳයි. දැන් මම හිතන්නේ පොත් කීපයක් අපිට පෙන්වන්න හොඳයි. අනර්ග පෙන්නුවා අනර්ග සසහන් හරියට ඇඳලා තියෙනවා. ඊළඟට තව කවුද මට පෙන්වන්නේ? දනිදු හොඳයි ඇඳලා තියෙනවා. හරි රවුන්ඩ් එක ලස්සනට ඇඳලා හරි හොඳයි. ලොකිත කොහොම ඇඳද? ලොකිත ඇඳ? ලොකිත පැහැදිලි වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක හඳ පුතා පේන්නේ මට පොඩ්ඩක්. හරිනේ. ඊළඟට මට පෙන්වනවා සෙනර මෙහාන් ඇඳලා හොඳයි. මහිම ඇඳලා තියෙනවා හරි. සයිරු ඇඳලා නැද්ද තාම? මහිම නරංජය. සකුනේ කරුවල වැටලා තියෙන බෝඩ් එක මේ පොතට කරුවල ඒක හන්ද පේන්නේ නැහැ. පොතට එළිය වැටෙන්නේ නැහැ ඒක ඇවිල්ලා තියෙන්නේ. ලයිට් එකට පිටිපස්සට කරලා අල්ලන්න ඕනේ. හරි. නැත්තම් පොතට ලයිට් එකක් ගන්න ඕනේ. හරි. තරුලි ඇඳද? ඇඳද? තරුලි මේ කනෙක්ෂන් එක ලොස් වුණානේ. තරුලි මේ වගේ AB කියලා සෙන්ටිමීටර් 5 රේඛාවක් ගහගෙන සෙන්ටිමීටර් 5ක රේඛාවක් ගහන් බලන්න. ඒකෙදි අර සෙන්ටිමීටර් 3ක පරතරය අරන් රවුමක් ගහනවා. මේ පැත්තෙත් එහෙම රවුමක් ගහනවා. හරිද? ඔන්න පොඩි වැඩක් කිව්වේ කරන්න ඕනේ. ওই දෙක කරන්න තියෙන්නේ. හරි එමනම් ඊළඟෙන් හරි අල්ලගන්න බලමු. විස්තරු දම්සරු හරිනේ. හරි. හදන්න තියෙනවා. තව කවුද මේ වෙන්නන්න මලිති මලිති හරි. පුලිත හරි. ලොකිත හරි. හරි ලොකිත. හරි. ලොකිත අන්න දැන් නම් අයින් කළා පොඩ්ඩක් පේනවා මට. right අදිශෛල්ෂාන් වීඩියෝ එක කපලා තින්නේ. යසන්ද පේන්නේ. වැඩ කළා නැද්ද දන්නේ. සෙන්ටර් මෙහාන් කරා.
හරි අනර්ග කරන්නේ මම මුලින්ම පෙන්වන්නේ අනර්ග හරි එහෙනම් අපි යනවා දැන් තව ගානකට දැන් තව නිර්මාණයක් කරන්න තරලි යොක් කරමු දැන් ගාන මේක මකලා මකලා නෙමෙයි ඔයාලා වෙන පිටුවක් ගන්න අලුත් තැනක මෙන්න මේ විදිහට එක අදයක් ගහ ගන්න අන්තල මේ පැත්තට ගන්න සෙන්ටිමීටර් 6ක් සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර් 3යි හරිද මේ පැත්තට සෙන්ටිමීටර් 3යි මේ පැත්තට සෙන්ටිමීටර් 3යි මෙහෙම මේ පැත්තට ගහන්න එක හරහට සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර් 3යි මෙහෙම හරි මේක P Q R S මෙන්න මේ විදිහට එකක් හදාගන්න හරියට මෙහෙම අන්න කන්නුවට 3යි 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 හරිද පොතේ මැදින් මේක හරියට මැදට වෙන්න අඳින්න නැත්නම් ඉඩ රවුම ඉවර වෙනකොට ඉඩ මදි වෙද්දී දන්නේ නැත්නම් මේ ගිහිල්ලා right දැන් තව කට්ට අතර පරතරය ගන්න පුතේ තව කට්ට තුඩ අතර පරතරය ගන්න සෙන්ටිමීටර් 3ක් අර කලින් විදියමයි සෙන්ටිමීටර් 3ක් අරගෙන රවුම් 4ක් ගහන්නයි තියෙන්නේ ඉස්සෙල්ලා වගේ නෙමෙයි 4ක් ගහන්න ඕන මේ ලක්ෂවල තව කට්ට තුඩ තියලා එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට පරතරය ගන්න තියෙන්නේ මෙතන පරතරය අරගෙන මෙහෙම රවුම් ගහන්න තියෙන්නේ ඔයාලට මේ පැත්තෙන් මෙහෙම රවුමක් ඇඳෙනවා ඉඩමදි නම් මෙහෙම නවත්තන්න රවුම සම්පූර්ණ කරන්න නැතුණක් කමන්නේ ඊට පස්සේ මේ පැත්තෙත් රවුමක් ඇඳෙනවා මෙහෙම රවුමක් අඳින්න ඊළඟට මෙතන තියලත් රවුමක් ගහ ගන්න Q ලක්ෂයේදී ඒ ප්‍රමාණයම සෙන්ටිමීටර් 3ක ප්‍රමාණය පරතරය මෙහෙම රවුමක් ගහ ගන්න C ලක්ෂයේදී රවුමක් ගහන්න රවුමක් ගහන්න කව කට ප්‍රමාණය කොච්චරද සර් සෙන්ටිමීටර් 3යි පැන්සල් තුඩ සහ කව කටු තුඩ අතර පරතරය සෙන්ටිමීටර් 3යි ඒ ප්‍රමාණය දැන් මෙහෙම ඇඳහම ඔයාලට ලස්සන රූපයක් එනවා පෙති 4ක් එනවා මලක් වගේ එකක් එනවා හරි මේක නිකන් නිර්මාණයක් පෙති 4ක මලක් එන්නේ පෙති 4ක් වගේ එකක් එනවා හරිද දැන් ඔයාලත් මේ විදිය එකක් ඇඳ ගන්න ඕන තරුණිට මේ මං හිතන්නේ මේක මේ වෙනෝනේ කනෙක්ෂන් එක හරියටම මේ වෙන්නේ නැහැ මේ කට් වෙන්නේ ඒකයි හොඳටම සිග්නල් තියෙන තැනක තමයි ඉන්න ඕන ගිහිල්ලා හරි නේද 3යි 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 කියන එක හතරක් ගාව මෙහෙම ඇඳලා දැන් අපිට ඇඳලා තියෙනවා මොස්තරයක් වගේ නිර්මාණයක් තමයි කැන්සලෙන් කරන්න තමන් ඇඳලා මට අර විදිහට පොඩ්ඩක් බලන්න පුළුවන් නම් ඉක්මනට පෙන්නුවොත් බලන්න පුළුවන් සර් හා හොඳද සර්
තේරුන්නේ ඔව් ඔව්. ඒක. හවුද? ආසාරයක් කියලා දෙන්න. තේරුණේ? තව සැරයක් නේ. දැන් මේක නැවත කියා දෙන්නම්. ඔන්න එහෙනම් බලන්න මම පොඩ්ඩක් මේක මේ ඔයාලට මේක වෙනස් කරනවා මම තියෙන තැන පොඩ්ඩක්. දැන් බලන්න මෙහෙම සෙන්ටිමීටර් 6ක් දිග රේඛාවක් අඳිනවා. 6යි සෙන්ටිමීටර් රේඛාවක් අඳිනවා. හරිද? තැන් දෙක ලකුණු කරගන්න අකුරු දෙකක් දාගෙන SQ කියන මේක දාලා තියෙන SQ. හරි මැද ගන්න මේක. හරි මැද කියන්නේ සෙන්ටිමීටර් මේ පැත්තට 3යි මේ පැත්තට 3යිනේ. හරි මැද ගන්න. ඊට පස්සේ මේ පැත්තටත් සෙන්ටිමීටර් 3ක් ගන්නවා. මේ පැත්තටත් සෙන්ටිමීටර් 3ක් ගන්නවා. හරිද? සෙන්ටිමීටර් 3ක් අරගෙන මේ ලක්ෂ 4 හොයා ගන්න. මෙතන P මෙතන R PQ RS මෙහෙම සෙන්ටිමීටර් 3න් 3 තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ කවකටුව අරගෙන කවකටු අතර පරතරය සෙන්ටිමීටර් 3ක් හදාගෙන කවකටුවයි පැන්සල අතර පරතරය සෙන්ටිමීටර් 3ක් හදාගෙන මෙහෙම රවුම් 4ක් ගහනවා 4ක් තැන් 4 තියලා. මෙතන 1 ලක්ෂයකදී S වලදී R වලදී Q වලදී P වලදී කවකට්ටේ තුඩ තියන්නේ එතෙන්ට. හොඳ තුඩ තියන්නේ එතෙන්ට එහෙම තියලා මෙහෙම රවුම් 4 ගහනවා. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ රූපයක්. හරිද? තේරුණාද? සෙන්ටිමීටර් 3 3 බෙදාගත්තේ 3යි 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 3යි. මේ ලක්ෂවල කවකට්ට තිව්වා, තුඩ තියුවා, තුඩ තියලා රවුම් ගැහුවා. මේවයි තුඩ තියන්නේ. හරිද? එතකොට අඳින්න පුළුවන් මේ වගේ ලස්සන මෝස්තරයක් වගේ හැඩයක් ඇඳෙනවා. මෙන්න මේ වගේ එකක් ඇඳෙනවා. මේ එකක් ඇඳෙනවා. බලන්න ඇඳලා. හරිද? සමහර මට පොත පෙන්නනවා. හරි බලමු කාගේද මට පොත පෙන්නන්නේ. හරි ඇඳලා තියෙනවා සෙනර. හරි සෙනර හරියට ඇඳලා තියෙනවා. සෙනර හැබැයි පැන්සලෙන් නෙමෙයි පෑන්නුත් ලියලානේ. පෑනේ ලියන්න එපා. පැන්සලෙන් විතරයි. පැන්සලෙන් විතරයි ඔක්කොම දේවල්. හොඳේ. හරියට ඇඳලා තියෙන හොඳයි. තව කවුද මට කරලා පෙන්නන්නේ? හරි දනිදු පෙන්නන්න. ලොකිත. දනිදු ඇඳලා තියෙන හොඳයි. සයිරි තාම අඳිනවා. පුලිත ඇඳලා තියෙන හොඳයි. මහිම හොඳයි. මහිම පොඩ්ඩක් තව ලං කරන්න. පොඩ්ඩක් ලං කරන්න. හරි. ලොකිත ඇඳලා තියෙන හොඳයි. very good. තරුලි ඇඳේ නැද්ද? තරුලි ඇඳේ නැහැ? තරුලි. පුලිත කොහෙන්ද ඒක? පුලිත. ඔව් තව පොඩ්ඩක් පස්සට කරන්න. පෑනෙන් අඳින්න බෑ පුතා. අර උඩ මේක ඇඳලා නැහැනේ. තව එකක් අඳින්න තියෙනවනේ. එකක් ඇඳලා නැහැනේ. අන්තිම එක උඩ පැත්තේ රවුම ඇඳලා නැහැ නේද? එක රවුමක් අඳින්න තියෙනව නේද? තව එකක් අඳින්න තියෙනවා යට. පුරිතට එකක් තියෙනවා අඳින්න තව රවුමක්. රවුම් හතරම ඇඳලා නැහැ. කකුනිකෝ යසන්ද ඇඳලා නේ. සිසුරු දම්සරු හරි. සිසුරු හරි ඇඳලා. හරි. කකුනි ආමන්දිනෝ. යසන්ද ඉන්නෝ. හරි. මහිම හරි. මලිති හරි. මලිති. අනර්ග පෙන්වුවද මට? වීඩියෝ ඔන් කරන්න හරි බලන්න පුළුවන්. තාම අඳිනවද? තරුලි අඳින්නේ තාම. හරි අපි අලුත් වැඩකට යන් යන්නේ. හරි. එහෙනම් අපි යනවා තව අලුත් වැඩක් කරන්න. වෘත්ත මෝස්තර ඇඳීම කියලා මාතෘකාව ලියන වෘත්ත දැන් අඳින තව කට්ටිය මෝස්තර තමයි අඳින්නේ. Taman කැමති මෝස්තර ගොඩක් අඳින්න පුළුවන්. පිටු දෙකක් වුණත් අරගෙන Taman කැමති මෝස්තර ටිකක් ඊළඟ දවසේ ඇඳලා මට උදේ කලින්ම පෙන්නන්න. දැන් මේකත් එක මෝස්තරයක් තමයි. මේ රේඛා හතර මකලා දැම්මොත් පැන්සලෙන් ඇඳුනම මේක මැක්කුවොත්
අපිට නම් මෙතන පෙති 4 මලක්. මේක මකලා මේවා මකලා දැම්මහම මේවා ඔක්කොම ටික පැන්සලෙන් ගහපුවා මකලා දාලා ගත්තොත් අපිට නම් මෙතන පෙති 4 මලක් ලස්සන. මේ පෙති 4ක් තියෙනවා. මේ පෙති 4 ඕනනම් ඔයාලට පුළුවන් highlight එකකින් ගෙදරදී ලස්සනට පාට කරන්න මෙහෙම. මෙහෙම පාට කරලා බලන්න පුළුවන්. මේවා පෙති ටික ලස්සනට එනවා. දැන් මේ පෙති 4 වගේ පෙති 3 6 එහෙම පෙති ගාන වැඩි කරලා තව ලස්සන මල් මොස්තර අඳින්න පුළුවන් කව කට්ටිය. තවත් වෙනත් මොස්තරات අඳින්න පුළුවන් කව කට්ටිය. දැන් ඔයාලා අච්චුපත පෙරලා බලුවොත් ඒකේ අඳපු ඒව තියෙනවා. තව. දැන් අපි ඉක්මනටම හදන්නේ තවත් කව කටුවෙන් වෘත මොස්තරයක් අඳින්න. ලියන්න මාතෘකාව වෘත මොස්තර. හරි. දැන් කවකටුවේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 3කට වඩා අඩු 30කට වඩා සාමාන්‍ය පරතරයක් අරගෙන ඉඩ තියෙන තැනක ටිකක් ඉඩක් ඕන. මැදින් හරියටම සෙන්ටිමීටර් 3ක් ගමු පරතරය. ඔව් 3ක් හොඳයි. සෙන්ටිමීටර් 3ක් විතර පරතරය අරගෙන රවුමක් ගහ ගන්න. රවුමක් ගහ ගන්න. හරි. රවුම ගහගෙන මැද කේන්ද්‍රය කියන්නේ හරි මැද අපි ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මෙතන ලකුණ කේන්ද්‍රය ලකුණු කරගන්න හිලක් වැදෙනවනේ ඔයාලා ඒක පස්සේ සිදුරක් වදිනවා. ඊට පස්සේ මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් හොඳට බලා ගන්න පොඩ්ඩක් රතු පාටින් හඳ පේනවා අඩුක් ගන්න. රයිට් දැන් ඔන්න පේනවා ඉතින් හොඳට. රවුමක් ගහගත්තනේ. දැන් මම මේකේ පෙති 6 අඳින්න හදන්නේ. මේක ඇතුලේ පෙති 6ක් අඳින්න. බලන්න කරන විදිය. කවකටුව තුඩ මේ වෘත්තය මත තියෙනවා. කොහේ හරි තැනක මත තියන්න. වෘත්තය මත තියෙනවා. හරිනේ? කවකටුව තුඩ වෘත්තය මත තියුවා. තියලා පුතේ රවුම ගහන්න. රවුම ඔක්කොම ගහන්න නැහැ. මෙන්න මෙතෙන්ට නම් විතරයි ගහන්නේ. මෙහෙම ගැහුවා මෙතෙන්ට මේ පැත්ත ගන්නවා. මේ පැත්ත යන්න. තේරුණාද? කවකට්ටුවම තියලා මෙහෙම ගැහුවා. හරිද? එච්චරයි. කවකටුව ගත්තා. දැන් ওই ටික කරගන්න. ඊට පස්සේ දැන් බෝඩ් එක බලන්න. ඊට පස්සේ කරන වැඩේ බලන්න. ඊට පස්සේ මෙන්න මෙහෙමයි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ කැපුණු තැනක් තියෙනනේ මේ ඡාපයක් මේකෙන් කැපෙන මෙන්න මෙතන පටන් ගන්න තැන තියෙන මෙන්න මෙතෙන්දී ආයිම අර වගේ එකක් අඳිනවා. මෙහෙම එකක් අඳිනවා. හරිද? ඊට පස්සේ එතන කැපුණු තැනට යනවා. මේ රවුමට යනවා. මේ කැපුණු තැනට යනවා. තව එකක් ගන්න. එතකොට ඔන්න මෙතෙන්දී පෙත්තක් ඇඳෙනවා. එක පෙත්තක්. ඊළඟට අපි යනවා මෙතෙන්ට. අපි එක එක තැන් වලට ගිහින් රවුම් ගහ යනවා. රවුම් භාගයක් අඳින්නේ මේ කොටස ඇඳෙන්නේ හරි එතනින් නැවතුවා. ඊළඟට අපි යනවා මෙතෙන්ට. මෙතෙන්ට ගිහිල්ලා මේකේ පෙත්ත ඇඳගෙන යනවා. ඇඳින එතකොට ඇඳෙනවා. මෙන්න මේ හරිද? ඊට පස්සේ අපි එන්නේ මෙතෙන්ට. මෙතෙන්ට ආවම ඉතුරු පෙත්තක් සම්පූර්ණ පෙති දෙකක්ම සම්පූර්ණ ඇඳෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන පෙති 6 මලක් ඇඳුණා. මොකක්ද අපි කරේ? මේ කවකට්ටෙන් ඇඳේ කවකට්ටෙන් මොස්තරයක් කරා එකක් ඇඳා ඊළඟ තැනට ගියා එතන ගැහුවා එතනෙන් ගැහුවා ඊළඟ තැනට ගියා ඊළඟ තැනට ගියා ඔහොම 6 වටේ 6 සැරයක් ගියාට පස්සේ ලස්සනට මේ මොස්තරය ඇඳලා පෙන්වනවා සමහරු රයිට් මෙහාන් ඇඳලා තියෙනවා හරි very good එතන මෙහාන් කරලා මොස්තරයක් ඇඳලා හරි මොස්තර ඇඳ ගන්න මේ මොස්තරය හැමෝම ඇඳ ගන්න ඊළඟට බලන්න අච්චු පොත අරගෙන මේ අච්චු පොතේ තියෙනවා තවත් මොස්තර කීපයක් බලන්න පුළුවන්ද කියලා අඳින්න තව එක මොස්තරයක් දැන් මේ අච්චු පොතේ තියෙන පළවෙනි එකම තියෙනවා අච්චු පොතේ පළවෙනි එකේ තියෙනවා
මේ වගේ මෝස්තරයක් ඇඳලා ඊට පස්සේ අනිත් පිටුව වල මෙන්න මේ 66 වෙනි පිටුවේ 66 වෙනි පිටුවේ තියෙන දෙවෙනි මෝස්තරේ තමයි මම දැන් ඔයාලට ඇඳලා පෙන්නුවේ 66 වෙනි පිටුවේ තියෙන දෙවෙනි මෝස්තරේ. එතකොට මේකේ තව මේ වගේ මෝස්තර කීපයක් තියෙනවා. අඳින්න පුළුවන්. හරිද? අපිට දැන් ඔක්කොම අඳින්න වෙලාවක් නැති හන්ද මෙන්න මේ වගේ එකක් අඳින්න ලේසි. රවුන්ඩ් කීපයක් ගහලා. අපි පෙති 3ක මලක් අඳිමු ඊළඟට මාතෘකාව කියන පෙති 6 මල මේ. මේක පාට කරන්න පුළුවන් ලස්සනට. මේවා පාට කරලා ගත්තම හරි ලස්සනයි. මේකට එක පාටක් දානවා ලා පාටක් හරි. මේකට තද පාටක් දානවා මෙන්න මේවට වෙන පාටක් දානවා. එතකොට මේක හරි ලස්සනට තියෙනවා. නෙළුම් මල වගේ. පෙති 6ක මලක් මේ තියෙන්නේ. මලක් නිර්මාණය කරන කව කට්ට භාවිතයෙන්. පෙති 6ක මලක්. හරි. දැන් අපි යන්න හදන්නේ පෙති 3ක මලක් අඳින්න. මේක මම මතනවා. ඊළඟට අඳින එක ඔන්න බලන්න පොඩ්ඩක්. හොඳට බලාගෙන හිටියොත් එකපාරෙන් අල්ලගත්තොත් වැඩි අඳින්න පුළුවන්. අර විදිහම ප්‍රමාණයක් ගන්නවා. සෙන්ටිමීටර් යම් කිසි 3ක් හෝ 3ට අඩුවක් කමන්නේ පොඩ්ඩක්. රවුමක් ගහ ගන්න එක සයිස් රවුම. වෙනස් කරන්න එපා. රවුමේ ප්‍රමාණය එකයි. හරිනේ. ඔන්න එකක් ගැහුවා. ඊට පස්සේ තව රවුමක් ගහන මේ වගේ වෘත්තය මත තියාගෙන කවකට තුඩ වෘත්තය මත කොහේ හරි තැනක තියාගෙන රවුමක් ගහනවා. වෘත්තය මත තියාගත්තේ. ඊට පස්සේ මේ වෘත්ත දෙක කැපුණු තැන තියෙනවා. මේ වෘත්ත දෙකක් මෙහෙම අපි අඳගත්තා. මේ වෘත්ත දෙක කැපුණු තැනක තියලා කැපුණු තැන කවකට තුඩ තියලා එහෙම තව වෘත්තයක් ගහ ගන්නවා. දැන් මෙතෙන් තියෙනවා මෙහෙම පෙති 3ක් විදියට මලක් විදියට සාකන්න පුළුවන්. පෙති 3ක් මෙහෙම ඇවිල්ලා තියෙනවා මේකේ. හරි නේද? මේ විදිහ එකක් ඇඳ ගන්න පුළුවන් ඔයාලට. ඉස්සෙල්ලම අපි රවුමක් ගැහුවා, සම්පූර්ණ රවුමක් ගැහුවා. ඊට පස්සේ තැනක තියලා වෘත්තය මත තැනක තියලා තව රවුමක් ගැහුවා දෙවෙනි රවුම. දෙවෙනි රවුම ගැහුවට පස්සේ ඊළඟ එකේ කවකට්ට තුන තියුවේ මේ රවුන්ඩ් එක කැපුණු තැනක ඉඳලා මෙතන තියලා. තව රවුමක් ගැහුවා. එතකොට මෙහෙම පෙති තුනක් වෙන් වුණා. හරි. දැන් Tamanට ගෙදරදී මේ වගේ තව ගොඩාක් වැඩ මේ පාඩමේ කරන්න පුළුවන්. මේවා පාට කරන්න පුළුවන්. එක එක පාටක් දාලා මේවා මේ ඇතුළේක වෙන පාටක් දාලා ගන්න පුළුවන්. ලස්සන ඔය අච්චුපතේ තියෙන ඒවා පාට කරලා එහෙම ලස්සනට කරලා ඒ විදිහට Tamanට ගෙදර වැඩ ටිකක් තියෙන මේක කරන්න Taman කරලා පුරුදු වෙන්න. එක එක මොස්තර අඳින්න අලුත් මොස්තර ඇඳලා ලබන සතිය මට පන්ති පටන් ගත්ත ගමන් පෙන්නන්න. එහෙම. හොඳ? හරි. එහෙම කතන්දරයක්. සමහරුන්ට මේකේ සිග්නල් අපහැදිතාවයක් හරි මොකක් හරි දෝෂ තියෙනවා කියලා මට දැනෙනවා. සමහරුන්ගේ නැවත නැවත පන්තියට ඇතුල් වෙනවා එළියට එනවා. ඒක හන්දා මේ සමහරුන්ට ඒක හදාගන්න අමාරු නම් එක්කෙනෙක් දෙන්නෙක් උනත් කමන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් නම් කමන්නේ. ඕනනම් ඇවිල්ලා උදේට පන්තිය තියෙනවා කෙලින්ම පන්තිය ගාවින් වාඩිලා මේක බැලුවත් කමක් නැහැ. මොකද කරගන්න බැරි නම් මොකද කරන්නේ? හොඳයි. අනිත් එක තව සමහරුන්ට මේ පහසුකම් නැත්තම් ඒගොල්ලොත් ඔයාලගේ යාළුවෝනේ පන්ති වල හිටපු ඒගොල්ලොත් ගෙනල්ලා වාඩි කරගන්න ඔයාලගේ කම්පියුටර් එක ආවෙන්නේ නැත්තම් ෆෝන් එක ගාවින් කවුරු හරි යාළුවෙකුට ටිකක් අමාරුකමක් තියෙනම් මෙහෙම එකක් කරගන්න සමහරුන්ට මුදල් අපහසුතාව තියෙන එක එක ප්‍රශ්න තියෙනවනේ. සමහරුන්ට සිග්නල් නැහැ. එහෙම තියෙනවා එහෙම කරගන්න පුළුවන් කෙනෙක් උදව්වක් කරන අනිත් එක්කෙනාට මොකද ඒක හුඟක් හොඳ දෙයක්. හොඳද?
කාට හරි උදව්වක් ඒක තමයි යාළුකම කියන්නේ. හොඳේ. යාළු උදව් කරගන්න බෑනේ. තනියෙන් යන්න බෑ. උදව් කරන්න හැමෝටම එතකොට ඔයාලට හරියනවා. හොඳේ. ඔයාලට ඉගෙන ගන්න අනිත් කෙනාට උදව් කරොත් ඔයාලට ඉගෙන ගන්න කොහොමත් හැක් වෙනවා. ඒක පිනක් විදියට ඔයාලට බලපාන ඉස්සරහට. හොඳේ. ඒක හන්ද කවුරු හරි අමාරුකමක් තියෙනවා තමන් එක්ක වාඩි කරගෙන සමහර ළමයි මට දෙන්න තුන් දෙනා ඉන්න වාඩි වෙලා මේ එක ගෙදර කමන්නේ එකට එක්ක අහුවෙලා ඒගොල්ලෝ දෙන්නෙක් විතර වැඩි ප්‍රමාණයක් නෙමෙයි එකතු කරගන්න බලන්න කරන්න බැරිද රයිට් දැන් අපි පෙති 3 මල යන්දා පෙති 6 මලක් යන්දා තව රූප ටිකක් තියෙනවා පොතේ ඒවා ගෙදෙද්දි අඳින්න රයිට් දැන් මම යනවා දැන් වෙලාව 7යි වෘත්තයක කොටස් ටික ඉගෙන ගන්න මෙතන ඕනනම් තව පොඩි ඉඩක් ඔයාලා ඉතුරු කරගත්තක් කමන්නේ ඔතනම අඳින්න පුළුවන් නම් වෘත්ත මොස්තර කීපයක් අඳින්න ඉඩක් තියාගන්න පිටු දෙකක් විතර මේ CR පොතක් නා එක පැත්තක් තිබුණා නැති එක පැත්තක් විතර අඳින්න වෘත්ත මොස්තර කීපේ ඊළඟ මාතෘකාව ලියන්න වෘත්තයක කොටස් වෘත්තයක කොටස් වෘත්තයක කොටස් තියෙනවා 3ක් ඉගෙන ගන්න. හරිද? දැන් මම අඳිනවා පළවෙනි එක ලියන්න කේන්ද්‍රය කියලා. පළවෙනි එක තමයි කේන්ද්‍රය. මොකද්ද මේ කේන්ද්‍රය? කේන්ද්‍රය නෙමෙයි කේන්ද්‍රය. කේන්ද්‍රය කියන්නේ වෘත්තයක තියෙන එක ලක්ෂයක් තියෙනවා. හරි මැද දැන් මම කඩදාසි වෘත්තයක් වලට වෙන්නන මේ කඩදාසි වෘත්තේ හරි මැද ලකුණු කරලා නැහැ. කව කට්ටෙන් යන්දාම නම් තිතක් පදින. මේ හිලක් පදින. සිදුරක් පදින. දැන් මේක එහෙම නැහැ. දැන් මට ඕන මේකේ හරි මැද සොයාගන්න. මොකද කරන්නේ? මේක හරි මැද හොයාගන්න. ඔයාලා කඩදාසි කැල්ලක් අරගෙන වෘත්තය හතරක් දානවා. හරි. වෘත්තය හතරක් දානවා හරි. මෙහෙමනම් මේකේ නම් සම්පාත වෙන විදිහට තියන්න හැකි මට පේනවා ඒ වුණාට මම වෘත්තයක් කපා ගන්නවා ඔයාලට වෘත්තයක් තියෙනවා කපා ගන්න අපි මේක 6 වසරේදී කරලා තියෙනවා නැත්තම් මේක බලන් ඉන්න මම කපලි කරලා ඔයාලට මේක කළාම පෙන්නන්න ඔයාලා පස්සේ හරි කරලා බලන්න 6 වසරේ මේක කරලා තියෙන හන්ද එච්චර මේක කරන්නේ නැහැ මම ඔන්න මම වෘත්තය ටික තව වඩින් ගියේ හරි මම දැන් වෘත්තය කපා ගත්තා දැන් මට ආව වෘත්තය හොඳ රවුම් හැඩයක් ආවා හරිද මේකේ හරි මැද හොයාගන්න දැන් මම එක සැරයක් නවන මෙහෙම හතර නවන එකෙන් මෙහෙම එක සැරයක් නැවුවා මෙහෙම නැවුවා ඊළඟ අයිමත් දිගහැරලා අනිත් පැත්තට නව ගන්නවා මෙහෙම නැවුවාම නැවුම් පාරවල් දෙකම හමු වෙන තැනක් තියෙනවා මෙතන අන්න එතන තමයි වෘත්තේ හරි මැද ලක්ෂය. හරි. මෙතන අපිට පුළුවන් මේ ලක්ෂය දැන් හොයාගන්න. වෘත්තයක හරි මැද ලක්ෂය හොයාගත්තා කඩදාසියක නම් මෙන්න මෙතන කියන මම ලකුණු කරා ඒ රේඛා දෙක කැපෙන තැන. හරිද? දැන් එතකොට මේක මෙතන ඇලෙව්වොත් වෘත්තේ හරි මැද ලක්ෂය ගන්න පුළුවන්. එතකොට කඩදාසි වෘත්තයක හරි මැද හොයන්න වෘත්තේ නවල ගන්න පුළුවන්. එතකොට කව කට්ටෙන් ගියහොත් නම් කවකට තුඩ සලකුණු වෙන වෘත්ත. එතකොට කේන්ද්‍රය ලකුණු කරන්න නමක් තියෙනවා. කේන්ද්‍රය ලකුණු කරන්නේ හැමතිස්සෙම කැපිටල් O අකුරෙන්. එහෙනම් ඔයාලා කවකට්ටෙන් දැන් කවකට්ටු භාවිතා කළා වෘත්තයක් ගහලා මැද ලකුණු කරලා O කියලා දාන්න. මෙතන නම් කරගන්න කේන්ද්‍රය හරි මැද ලක්ෂය හරි දැන් මේ වෘත්තයට කේන්ද්‍ර කීයක් තියෙද මේ වගේ තව ලක්ෂ තියෙද මේ වෘත්තේ වෘත්තයට කේන්ද්‍ර තියෙන්නේ එකයි මේක විතරයි කේන්ද්‍රයකට තියෙන්නේ හරිද වෘත්තයට කේන්ද්‍ර තියෙන්නේ එකයි හරි මැද ලක්ෂය කියලා කියනවා ඒකට
හරි වල කව කට්ටෙන් මේ රවුම ගහුවේ කේන්ද්‍රය ලකුණු කරලා. ඒක තමයි පළවෙනි අපි ඉගෙන ගන්න එක. හරි වෘත්තයක හරි මැද ලක්ෂ්‍යය. ඊළඟට අපි යනවා දෙවෙනි එක ඉගෙන ගන්න. මම ඒකට වාක්‍යයක් ලියන්න නැහැ. වෘත්තයක හරි මැද ලක්ෂ්‍යය කියලා ලිව්වනේ. එය හරි නේද? දැන් ඊළඟට අපි දෙවෙනි එකට යන්න හදන්නේ මේක මකන්නද පුතේ? දැන් එහෙනම් දෙවෙනි එක ලියා ගන්න. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ සෙන්ටර් නේ. සෙන්ටර් පොයින්ට්. දෙවෙනි එක අරය. අරය දෙක අරය කියලා එකක් තියෙනවා. අරය කියන්නේ මොකද්ද? හරියට නිකන් අර බයිසිකල් මට මතක් වෙන්නේ පුස් බයිසිකල් එක ස්පෝක් කම්බියක් තියෙනවා. ස්පෝක් කම්බි හයි කරලා තියෙන මැද හබ් එකට හයි කරන මේ ට්‍රිම් එක වෙනකන් තියෙනවනේ මේම කූරු ගොඩක්. මේ ඒක හරි රවුමටම තියෙනවා. ඒවා අරය. හරි මැද ඉඳලා වටේට තියෙන දුර. අපි දැන් ඒක පොඩ්ඩක් බලමු අඳ ගන්න. ඔයාලා අඳින්න සෙන්ටිමීටර් 3ක විතර රවුමක් සෙන්ටිමීටර් 3ක පරතරය මේ කව කටු අතර පරතරය අරගෙන රවුමක් ගහ ගන්න කව කට්ටෙන්. එහෙම කව කට්ටෙන් ගහ ගන්න රවුම. එතකොට මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න O කියලා. O කියලා ලකුණු කරන්න. මැද ලක්ෂ්‍ය O. ඊට පස්සේ ඔයාලා කැමති තැන් 3කින් විතර 3කින් හෝ 4කින් යා සර් ඔව් කියන්නේ සෙන්ටිමීටර් කීයද සර් ඔය රවුම? 3යි සෙන්ටිමීටර් 3ක රවුමක් යන්දා සෙන්ටිමීටර් 3ක රවුමක් යන්දා වෘත්තය මත ලකුණු කරනු P Q R S මෙහෙම වෘත්තය වටේට ලක්ෂ ටිකක් දාගන්න. හරිද? වෘත්තය වටේට ලක්ෂ ටිකක් දාගන්න. ඊට පස්සේ පැන්සලෙන් මේ හරි මැද ඉඳලා මේවට තියෙන ඉරි ටික මෙහෙම ඉරි යා කරනවා. මෙහෙම ඉරි. හරිද? දැන් මම කරපු වැඩේ දැක්ක නේද? රවුමක් ගැහුවා අර මේ කියන්නේ තුනක් පරතරය තුනක් වන රවුමක් ගැහුවා. ගහලා ඉවරලා මැද O කියලා දැම්මා. වටේට P Q R S ලකුණු කරා. ඊට පස්සේ මේ රේඛා ටික මෙහෙම මැද ඉඳලා ඇඳලා. දැන් අපි හතරක් ඇඳලා තියෙන හැම රේඛා. දැන් ඔයාලා අඩි රූලක් අරගෙන මෙන්න මේ දිගවල් මනින්න. O ඉඳලා P ට තියෙන දිග. OP දිග. සෙන්ටිමීටර් කීයද කියලා මම බලන්න. අඩි රූල තියලා මෙහෙම හරියට කීයක් තියෙද කියලා බලන්න. අඩි රූලේ. OQ දිග. දිග කීයද බලන්න. OR දිග බලන්න. OS දිග බලන්න. සෙන්ටිමීටර වලින් ලියන්න උත්තරේ කීයද කියලා මේ හතරේ දිගවල් හතරක් තියෙනවනේ. මේ හතර ලියන්න. ඔයාලට බලමු එන උත්තර මම පොඩ්ඩක් කියන්න බලන්න.
හරි. දැන් ඔයාලා OP ටික මැනගත්තද? කීයක් එනවද? කීයේ? 3යි සෙන්ටි හැමතැනම 3යිද නැත්නම් වෙනස් වුණාද? හැමතැනම එකම ටිකද බලන්නේ? 4ක් එන්නේ කියන්නේ. ආයෙත් ඔයා රවුමෙන්ගේ 4ඉන්ද? 4 4ක් කරන්නද? 4ක් කරන් ආවනම් ඔක්කොම මේ 4 ඒවනේ. ඔව්. අරේ 3ක් කරන් යන්න නම් ඔයාලට එන්නේ සෙන්ටිමීටර් කීයයි කියලාද? මේ හැම එකටම එන්නේ සෙන්ටිමීටර් 3යි කියලා. 4ක් යනනම් පරතරය 4ක් ඇදලා වෘත්තයක් යන්න නම් ටිකක් ලොකු වෘත්තයක් මේකට එන්නේ 4 4යි කියලා හැමතැනම. නේද? ඔක්කොනේ? හරි. සමාන වෙනව නේද? සමාන වෙනවා. ওই සමාන වෙන එක තමයි අරය කියලා කියන්නේ. එහෙනම් ලියන්න පොඩ්ඩක්. වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තය මත පිහිටි වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තය මත පිහිටි ඕනෑම ලක්ෂයක් යා කරන රේඛාව අරය ලෙස හැඳින්වේ. ඊළඟට වෙනම රූලක ලියන්න. එකම වෘත්තයක ඇති අරයන් දැන් මේවා අරයන් කියලා කියන්නේ මේවා රේඛානේ කේන්ද්‍රේ ඉඳලා ගන්න. අරයන් මෙතන 4ක් ඇඳලා තියෙනවා. එකම වෘත්තයක ඇති අරයන් දිගින් සමාන වේ. ඊළඟ රූලෙන් කියන්නේ යටින් තරුවක් දාලා වෙනම රූලක වෘත්තයකට අරයන් කීයක් අඳින්න පුළුවන්ද? අපිට කීයක් අඳින්න පුළුවන් ඒ වෘත්තයකට අරයන්? දැන් මෙහෙම අඳින්න පුළුවන් තව ලක්ෂ ඕන තරම් ගන්න පුළුවන්. මෙහෙම අඳින්න මෙහෙම අර බයිසිකලේ ස්පෝක් කම්බි වගේ තමයි මේ. ගොඩාක් අඳින්න පුළුවන්. තව ගොඩාක්. කීයක් අඳින්න පුළුවන්ද? ගණන් කරගන්න පුළුවන්ද බැරි වෙයිද? අනන්තයි. දුගුණ වගේ නේ. අපිට ගණන් කරගන්න බැරි. හැබැයි කේන්ද්‍ර එක වෘත්තයක තියෙන එක කේන්ද්‍රය එකයි තියෙන්නේ. කේන්ද්‍ර එකයි තියෙන්නේ. මේවා අරයන් ගත්තොත් අරයන් තියෙනවා අනන්ත ප්‍රමාණය. හිතා ගන්න බැරි තරම් තියෙන්නේ නේද? අපි මෙතන 4ක් විතර ඇඳලා තමයි අපි ලකුණු කරේ. එහෙනම් ලියන්න වෘත්තයකට අරයන් අනන්ත ප්‍රමාණයක් ඇත. හරි. ඒක තමයි අපේ දෙවෙනි එක. දැන් අපි ඊළඟට දැන් කේන්ද්‍රය හරි අරය හරි. කේන්ද්‍රය කියන්නේ පුතේ වෘත්තය හරිමද ලක්ෂ්‍ය. එතකොට අරය කියන්නේ හරිමැද ඉඳලා මේ පරිධියට තියෙන දුර. හරිමැද ඉඳලා මේ වෘත්තය මතට ලක්ෂයකට තියෙන දුර තමයි අරය කියන්නේ. ඒවා දිගින් සමානයි. ඒකත් හරියද? ඊළඟට විස්කම්භය. තුන්වෙනි එක විස්කම්භය. යන්න මාතෘකාව විස්කම්භය. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩයමීටර් කියලා. ඩයමීටර් එක D අකුරෙන් හඳුන්වන සිම්පල් D අකුර තමයි දාන්නේ. අර මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා මේ අරයට දාන්නේ R අකුර. R අකුර අරයට ලස්සන ඔයාලා තියාගන්න දැන. සිම්පල් ද කැපිටල් ද සර්? සිම්පල් ද කැපිටල් ද? සිම්පල් D මේක
සිම්පල් R කලින් අරය R මතක තියාගන්න ලේසියිනේ. විස්කම්බය කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. දැන් ඔයාලා අයිමත් රවුමක් ගහ ගන්න. අපි රවුමක් ගහ ගන්නවා සෙන්ටිමීටර් 3ක. පරතරය සෙන්ටිමීටර් 3ක් අරගන්න. වැඩි ඕනේ 3ක් ගමු. 3ක් අරගෙන අපි රවුමක් ගහනවා. 3ක රවුමක් ඇඳ ගන්න. මේ විදිහට සෙන්ටිමීටර් 3යි. මෙන්න මෙහෙම. මෙතන තමයි හරිනද. ඊට පස්සේ මෙහෙම යා කරන්න. ඕ කියලා මෙතෙන්ට දාන්න. ලක්ෂයට ඕ කියලා දාමු. මෙහෙමත් යා කරන්න. අපි මෙහෙමත් යා කරන්න. මම නිල් පාට ඉරි 3ක් ගැහුවා. මේවට නම් දෙනවා. මේවට නමක් දෙනවා. මේක AB කියලා ගන්න මේ රේඛාව AB. මේක ගන්න CD කියලා. C අකුරයි D අකුරයි. CD රේඛාව. CD. මේක EF. EF. මෙතන ඉඳලා මෙතෙන්ට. දැන් සෙන්ටිමීටර් 3ක පරතරයෙන් ගහපු වෘත්තය සෙන්ටිමීටර් 3 වෘත්තය විස්කම්බය කියා දෙන්න හදන්නේ. දැන් ඔන්නෝම රේඛා තුනක් යන නිල් පාට රේඛා තුනක්. කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ මෙතනින් ගිහිල්ලා තියෙන්නේ. මේ O කියන ලක්ෂ්‍යය හරහා ගිහිල්ලා තියෙන්නේ. මේ O කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙන්නේ. මේ රේඛා හැම එකක්ම ගිහිල්ලා තියෙන්නේ කේන්ද්‍රය හරහා. හරි මැදින් ගිහිල්ලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ විස්කම්බය යටතේ ලියන්න පොඩ්ඩක් අරුවක් දාලා යටින් ලියමු. මේ කැඳලි ඉවරනා. කේන්ද්‍රය හරහා ගමන් කරන වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව ඔන්න ඔක තමයි මතක තියාගන්න කාරණා. මොකද්ද වෙන්න ඕන? කේන්ද්‍රය හරහා යන්නත් ඕන. වෘත්තය මත ලක්ෂ දෙක යා කරනක් තියෙනවා. හරිද? මේ හැම එකක්ම මෙහෙමයි. AB රේඛාව ගත්තොත් O හරහා ගිහිල්ලා තියෙනවා. වෘත්තය මත තමයි AB ලක්ෂ දෙක තියෙන්නේ. EF රේඛාව ගත්තොත් වෘත්තය මත මේ ලක්ෂ දෙක තියෙනවා. O හරහා ගිහිල්ලා තියෙනවා. CD රේඛාව ගත්තොත් O හරහා ගිහිල්ලා තියෙනවා. C හා D කියන්නේ වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක්. දැන් මෙන්න මේ රේඛා තුනම විස්කම්බ විදිහට සලකන්න පුළුවන්. හරි. එතන ලිව්වනේ විස්කම්බය කියන්නේ මොකද්ද කියලා. right. දැන් ඔයාලා කරන්න ඕනේ මේ රේඛාවේ නිල් පාට මේ රේඛාවල දිග වෙන වෙනම බලන්න ඕනේ. AB දිග කීයද බලන්න. CD දිග. ඒ වගේම EF දිග. මේ දිගවල තුන මට ඕන. කොහොමද මේ දිගවල වලට වෙන්නේ? බලමු. මේ දිගවල් තුන මනින්න ABC. AB දිග කීයද? සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර්. හරි. තව CD දිග 6 සෙන්ටිමීටර්. 6 සෙන්ටිමීටර්. හොඳයි, very good. ඊළඟ දිගත් කියන්න බලන්න. සෙන්ටිමීටර් 6.
මොකක්ද වෙලා තියෙන්නේ? දිගවල් මොකක්ද වෙලා තියෙන්නේ? තුනම දිගවල් තුනම සමානයි නේද? දිගවල් සමානයි. දිගවල් සමාන වෙලා. එහෙනම් එකම වෘත්තයට අඳින විස්කම්භ වල දිගවල් මොකද වෙන්නේ? සමාන වෙන්නයි කියලා ලියන්න පුළුවන්. හරිද? දැන් 3යි. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ 3යි. සෙන්ටිමීටර් 3යි. දැන් මොකද මේ විස්කම්භ? අන්න බලන්න විස්කම්භය හැදිලා තියෙන්නේ අර කලින් ඉගෙනගත්ත අරය වගේ කී ගුණයක්ද? දෙගුණයක්. අරය වගේ දෙගුණයක්. හරි. අනිකත් අපිට මෙතෙන්ද ලියන්න පුළුවන්. අපි දැන් මෙහෙම ලියමු. දැන් ඕක මේක ටික ලියා ගන්න. AB දිග, CD දිග, EF දිග කියලා ලියා ගන්න. දිග සෙන්ටිමීටර් 6 කියලා ලියලා අනේ බෑ. කොටේ මාළේ මෙහෙම ලියලා කොහේ තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. හනා මෙහා මාට එකම වෘත්තයකට ඇඳි විස්කම්භ එකම වෘත්තයකට ඇඳි විස්කම්භ දිගින් සමාන වේ. එකම වෘත්තයකට ඇඳි විස්කම්භ දිගින් සමාන වේ. සමාන ඊළඟ වෙනම රූලකින් යටින් දාලා තරුවක් දාලා ලියන්න. වෘත්තයකට විස්කම්භ අනන්ත සංඛ්‍යාවක්. වෘත්තයකට විස්කම්භ අනන්ත සංඛ්‍යාවක් ඇඳිය හැකිය. වෘත්තයකට විස්කම්භ අනන්ත සංඛ්‍යාවක් ඇඳිය හැකිය. හරිනේ. වෘත්තයකට විස්කම්භ අනන්ත සංඛ්‍යාවක් ඇඳිය හැකිය. හරි. දැන් ඔයාලා මෙහෙම ලියාගමු මේක යටතේ. දැන් මෙතන AB කියන්නේ විස්කම්භයනේ. AB විස්කම්භය. මේක ලියන්න යටින්. AB කියන්නේ විස්කම්භය. AB හැදිලා තියෙන්නේ කොහොමද බලමු. AB එන්නේ කොහොමද මෙතෙන් ඉඳලා මෙතෙන්ටමනේ AB කියන්නේ. එතකොට මෙතෙන් ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන් ඉඳලා මෙතෙන්ට. AO දුරට එකතු කරන්නේ OB දුර. දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේක පොඩ්ඩක් හොඳට බලන්න. AO දුරට එකතු කරේ OB දිග. AB කියන්නේ විස්කම්භය. දැන් මෙතන ඉඳලා මෙතන. හොඳයි. එතකොට AO කියන්නේ AO දිගයි BO දිගයි සමානයි. මේ දෙක සමානයි. මේ දෙක සමාන වෙන්නේ අරයන් හන්දා. එතකොට BO දිගම තමයි AO වෙන්නේ ඒකමයි. අපිට ලියන්න පුළුවන් මේ දිගවල දෙක සමාන හන්දා අපි කලින් අරයන්දී සමානයි කියලා ඉගෙන ගත්තා. මේ දිගම AO කියන්නත් පුළුවන්. එතකොට මේ වගේ දෙගුණයක්. 2යි AO කියලා ලියන්න පුළුවන්. AB කියන්නේ මේ වගේ දෙගුණයක්. සෙන්ටිමීටර් 6ක් කියලා 3යි වගේ. එතකොට මොකද්ද විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්.
විස්කම්බේ කියන්නේ අර වගේ දෙගුණයක් කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ. මෙන්න මේක පොඩ්ඩක් ලියා තේරුණා ගන්න sir. බලන්න. විස්කම්බේ කියන්නේ අර වගේ දෙගුණයක්. දැන් මෙතන විස්කම්බේට ආවේ 6 සෙන්ටිමීටර් නේ. 6 සෙන්ටිමීටර විස්කම්බේට ආවේ. අරයට ආවේ සෙන්ටිමීටර් 3යිනේ. අරය වගේ දෙගුණයක් තමයි විස්කම්බය. 3 වගේ දෙකන 3 දෙකකින් වැඩි කරාම 6 ඉන්නේ. එතකොට අරය වගේ දෙගුණයක් තමයි විස්කම්බය වෙන්නේ ඕනම වෘත්තයක. අරය වගේ දෙගුණයක්. මතක තියාගන්න. හරිද? අර ඒ වගේ දෙගුණයක් විස්කම්බේ ලියාගත්තනේ පුතේ. right. දැන් අපිට තියෙන්නේ අපි ඉගෙන ගත්ත ඒවායින් වැදගත්ම ටික තමයි ගණන් හැදීම. එතකොට මේකේ දැන් ඔයාලා මෙහෙම කරමු. දැන් මට මේකේ රූපසටහන ඇඳලා දැන් මෙතන තියෙන්නේ අපිට දැන් ඉගෙන ගත්ත දේත් එක්ක ඊළඟට ගණන් හදන්න තියෙන 18යි 2 අභ්‍යාසය 18යි 2 අභ්‍යාසයේ ගණන කීපයක් හදන්න තියෙනවා මට ගණන් දෙකක් විතර හදලා දුන්නොත් ඔයාලට ඊළඟට ගණන් ටික මේවා බලාගෙන කරගන්න පුළුවන් වෙයි. එතකොට දැන් ඉගෙන ගත්ත දේවල් මතකයිනේ අරය මුලින්ම කේන්ද්‍රය ඉගෙන ගත්තා. කේන්ද්‍රය විස්කම්. අරය වගේ දෙගුණයක්. අරය වගේ දෙගුණයක්. දැන් අපි මෙහෙම කියමු. අරය 10 නම් විස්කම්බේ කීයේ? සර්. ඒ වගේ දෙගුණයක් කියන්න ඕන. අරය 10 නම් විස්කම්බය සෙන්ටිමීටර් 20යි. හරිද? අරය 5 නම් අරය සෙන්ටිමීටර් 5 නම් විස්කම්බේ කීයේ? සර්. සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10යි. අරය සෙන්ටිමීටර් 15යි. විස්කම්බේ කීයේ? සෙන්ටිමීටර් 30යි. දැන් හොතට අහලා කියන්න මං කියන්නේ පොඩ්ඩක් වරද්දලා දෙන්න දැන්. විස්කම්බේ 100යි. විස්කම්බේ 100යි අරය කීයේ? සෙන්ටිමීටර් 50යි. විස්කම්බේ 100යි අරය කීයද කියලා අහන්න. සෙන්ටිමීටර් 50යි. 50යි. එකෙන් භාගයක් වෙන්න ඕනේ. විස්කම්බේ කිව්වොත් ඒකෙන් භාගයක් අරය. විස්කම්බේ 10 නම් අරය කීයේ? විස්කම්බේ 10යි. මෙතෙන්ටම 10යි. අරය කීයද කියලා අහන්න මෙතෙන්. 5යි. දැන් ඔයාලට මම හිතන්නේ තේරෙන ඕනේ ගන්න විදිය දෙගුණයක් කරලා ගන්න තියෙන අරය වගේ දෙගුණයක්. විස්කම්බෙන් භාගයක්. අරය වගේ දෙගුණයක් විස්කම්බෙන් භාගයක්. තමයි
ගන්නවා. හරිද? හරි. දැන් අපි ගණන් කීපයක් හදන්න යන්. සග්ගාල මෙන්න මේ ගාන අපි විනාඩි 5ක් විතර 5ක් 10ක් ඇතුළත ඉවර කරන්න හදන්නේ. ඉක්මනට අපි මේ ගණක් බලමු කරන්න. මෙන්න මෙහෙමයි. රවුමක් ඇඳ ගන්න. මොකක් හරි තියලා හැඩයක් හරි කාසියක් හරි මොකක් හරි නැත්තම් තව කට්ටෙන් අදින්න. රවුමක් අදින්න. මම අතින් අදිනවා. මෙහෙම රවුමක් අදින්න. මේ රවුමේ අරිමැද ලකුණු කරන්න ඕ කියලා. මේ රේඛාව අදින්න මෙහෙම ඕ මේ උඩට දික් කරන්න. මේ රේඛාව මෙතන A කියලා දාන්න. මේක ප්‍රශ්න තුනක් දෙනවා. මේක ප්‍රශ්න කීපය බලමු. පළවෙනි එක තමයි කේන්ද්‍රය නම් කරන්න. කේන්ද්‍රය නම් කරන්න. දෙවෙනි එක අරයන් ලියන්න. අරයන් මොනවද කියලා ලියන්න ඕන. තුන්වෙනි එක PQ සමානයි 8 සෙන්ටිමීටර් නම් OA දිග සොයන්න. මෙන්න මේක අපේ පළවෙනි ගාන. වෘත්ත සම්බන්ධ ගාන. ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන මට ටිකක් ලං කරලා පෙන්නන්න. ලියා ගන්න ඇති කේන්ද්‍රය නම් කරන්න යන්න PQ නම් OA දිග සොයන්න. රයිට් ළමයි. දැන් අපි බලමු මේවට උත්තර. ඔයාලට පුළුවන් තරමට ලියන්න බලන්න. හරිද? කරගන්න පුළුවන්ද? හරිද? හරි. දැන් අපි අහලා බලමු එහෙනම් උත්තරයක් බලමු. කේන්ද්‍රය මොකක්ද නම් කරන්න බලන්න. කේන්ද්‍රය මොකක්ද මේකේ? ළමයි කියන්න බලන්න. කේන්ද්‍රය මොකක්ද? O O. 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 O.
අරයන් මොනවද? අරයන් කියන මෙතන 30ක් තියෙද? තුන. අරයන් තුනක් තියෙනවා. අරයන් තුනක් තියෙනවා. හරි මැද ඉඳලා වෘත්තය මත ලක්ෂයකට ඇඳි දුර. ඕ හරියට කිව්ව ලොකිත මං හිතන්නේ AO PO Q. අනිත් එක තමයි Q OQ QO කියන්න පුළුවන්. ඕන දෙයක් හරි මාරු කරන්න කමක් නැහැ. අකුරු එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ඊළඟට කියන ප්‍රශ්නෙට බලමු උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. PQ කියන්නේ සෙන්ටිමීටර් 8 නම් PQ මෙන්න මෙතනද මෙතෙන්ට. ඒ කියන්නේ හරියට විස්කම්බය වගේ. විස්කම්බය 8 නම් මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග අහනවා. කීයද කියලා. කොච්චරයිද? PQ 8යිද? මෙතන ඉඳලා මෙතෙන්ට. මේ දුරයි නම් සමානයි. එහෙනම් මේක 8 නම් මේක 4යි. 4යි. එතකොට මේ අරය 4 නම් හැමතැනම දිගවල් සමානයි කියලා අරයන් ඕන දෙයක් සමානයි. සෙන්ටිමීටර් කීයද? තව එක ගානක් පිළිගන්න මම ඔය ෂෙයා කරන එක ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි උත්තර ටික බලමු. සෙන්ටිමීටර් 4යි. හරි. අන්න බලන්න ඊළඟට මම ෂෙයා කරන එක ඔයාලා මේ කරගන්න. අන්ත ගන්න මේ විභාග ප්‍රශ්න පත්‍රයක් ගන්න. මේ රූපය අඳ ගන්න මේක පොඩක් කැරකිලා දින අනිත් පැත්තට අඳ ගන්න වෙන්නේ ඔයාලට. මේ රූපය අඳ ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ මම ප්‍රශ්න ටික කියන්නම් පුතේ. මේ රූපය අඳ ගන්න. මේක අඳ ගන්නකො ඉස්සෙල්ලා. මේකේ දැන් ප්‍රශ්න ටික ලියා ගමු. මෙන්න මේ ප්‍රශ්න ටික මෙන්න මේක තමයි ප්‍රශ්න ටික. මේක පොඩ්ඩක් කැරකිලා තියෙන්නේ. මම කියම චතුරස්‍රය PQ එහි පරිමිතිය කැමරා එක ඔෆ් වෙලා සර්. කාගෙන් මගේ? ඔව් සර්. පොඩ්ඩක් ඉන්න බා. දැන් හරි සර් පේනවා ස්ක්‍රීන් ෂෙයාර් එකේ. දැන් පේනවද? ඔව් සර්.
හරි. දැන් එහෙනම් මෙන්න මේ ප්‍රශ්න ටික තමයි තියෙන්නේ. PQRS සමචතුරස්‍රයකි. රූපය අඳගත්තද? නෑ සර්. හරි. ඔන්න දැන් තියෙන බෝඩ් එකේ මේකේ ස්ක්‍රීන් එකේ ලියා ගන්න බලන්න. අපි මේකේ ප්‍රශ්න වලට උත්තර කතා කරමු. සර් රූපය අඳින්න තෝම. රූපය අඳ ගන්න වෙනෝනේ. හරි දැන් අපි එදා පොඩ්ඩක් පරක් වෙන හන්ද මේක උත්තර ටික බලමු. පළවෙනි එක බලමු වෘත්තයේ කේන්ද්‍රය නම් කරන්න කියනවා. වෘත්තයේ කේන්ද්‍රය පළවෙනි එකට උත්තර එහෙනම් ලියන්න කීයද? O. වෘත්තයේ කේන්ද්‍රය හරිමැද ලක්ෂය කේන්ද්‍රය O. වෘත්තයේ අරය කීයද කියලා අහනවා. දැන් මේකේ පරිමිතිය දීලා තියෙනවා. PQRS මේ වටේම දිග සෙන්ටිමීටර් 48යි. එතකොට සමචතුරස්‍රයක් හන්දා එක පැත්තක දිග හොයන්න පුළුවන් ඔයාලට අර 48 4ෙන් බෙදුවොත් 48 4ෙන් බෙදුවොත් අපිට පුළුවන් PQ දිග හොයාගන්න. PQ දිග කියන්නේ පැත්තක දිග. සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 4ෙන් බෙදන්න 48 4ෙන් බෙදුවාම 12යි නේ. 12යි. එතකොට අහන්නේ අරය කියන්නේ 12ෙනුත් භාගයක්. විස්කම්භය 12 නම් අරය වෙන්නේ ඒකින් භාගයක්. එතකොට සෙන්ටිමීටර් 6යි කියලා තමයි දෙවෙනි එකට උත්තරය. තේරුණාද දැන්? තේරුණාද? වෘත්තයේ අරය හොයන්න ඕන සෙන්ටිමීටර් 6යි. බලන්න 6 ඒවා එහෙම 8ක් එකතු වුණා 48 හැදෙනවා ඈ. ඔව්. සර් එතකොට කේන්ද්‍රය මොකද්ද? කේන්ද්‍රය ඕනේ. මෙතින් ඕ. කේන්ද්‍රය ඕ. අරය 6යි. අරය 6 ගත්තේ මේ 48ක් වෙන වටේටම සමතුලිත වටේම 48 නම් පැත්තක දිග හොයන්න පුළුවන් 4ෙන් බෙදලා 12යි. පැත්තක් කියන්නේ විස්කම්භය. PQ කියන්නේ විස්කම්භය. එතකොට ඒක 12 නම් ඒකෙන් භාගය තමයි අරය. සෙන්ටිමීටර් 6යි. තුන්වෙනි එකට යන්න. තුන්වෙනි ප්‍රශ්නේ PQRS සමචතුරස්‍රය හැර වෙනස් සමචතුරස්‍රයක් නම් කරන්න එහි වර්ගඵලය සොයන්න. OBD. එහි වර්ගඵලය PQRS කියන්නේ ලොකු සමචතුරස්‍රය. තව සමචතුරස්‍ර හතරක් ඔයාලට කියන්න පුළුවන් නම් කරන්න පුළුවන්. එකක් කියන්න බලන්න. OBDR. OBDR නෑ OB වෙන්න බෑනේ. අයිස යට එක. OBDR. ඔව් සර්. OB ඔයා මොකද කිව්වේ? OB DR. OBDR. C. ඕ නෙමෙයි එතන තියෙන්නේ C. ඔව් සර් ඒක නිකන්. CDBR. කියන්නේ මෙන්න මේ CDBR කියන සමචතුරස්‍රය කියන්නේ සමචතුරස්‍රයක් නම් කරන්න කියනවා. ඒ සමචතුරස්‍රය CBDR කියලා ලියන්න පුළුවන්. CBDR සමචතුරස්‍රය. ඒකේ වර්ගඵලය අහනවා. 26 වර්ගය. ඒකේ වර්ගඵලය අහන CBDR කියන එකේ වර්ගඵලය එතකොට මේ පැත්තට 6යි මේ පැත්තටත් 6යිනේ. සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්න පුළුවන් දිග වැඩි කිරීම පරලෙන් ගිය සතිය කරේ. එතකොට 6 වරක් 6. 6යි සෙන්ටිමීටර් වැඩි කිරීම 6යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ කීයේ 36යි වර්ග සෙන්ටිමීටර්. වර්ගඵලය අපිට ලියන්න පුළුවන් 36 වර්ග සෙන්ටිමීටර් කියලා. හරිද? එච්චරයි මේකේ ප්‍රශ්න තියුණානේ. නෑ තව එකක් තියුණානේ. තව ප්‍රශ්නයක් තියුණා.
ඒ ප්‍රශ්නෙත් බලමු. ප්‍රශ්නයක් තිබ්බා. හරි. ඍජු කෝණාශ්‍රයක් නම් කරන්න එහි පරිමිතිය කීයද? මේක ඍජු කෝණාශ්‍රයක් නම් කරන්න කියනවා. කියන්න බෑ ඍජු කෝණාශ්‍රයක් මේකේ තියෙන එකක් PQAB. PQBA නේ. අකුරු ඒ පිළිවෙලටම කියන්න PQBA. PQBA කියන්නේ ඍජු කෝණාශ්‍රයක්. ඒ ඍජු කොටස්සේ පරිමිතිය අහනවා. පරිමිතිය කියන්නේ වටේ දිග. වටේ දිග කියන්නේ දිගවල් දෙකයි පළලවල් දෙකයි එකතු කරනවා. දිගවල් දෙකයි පළලවල් දෙකයි. හරිද? දැන් අපි ලිව්වා ඍජු කොටස්සේ නම PQBA කියලා. PQBA කියන්නේ මෙන්න මේ කැල ඍජු කොටස්ස. මේ ඍජු කොටස්සේ පරිමිතිය අහන්නේ දැන්. පරිමිතිය කියන්නේ මේ ඍජු කොටස්සේ පරිමිතිය කියන්නේ මෙහෙම වටේ දිග මේ රතු පාටෙන් ඇදෙන්නේ. මෙන්න මේ ටික එකතු කරන්න ඕන. මේ වටේට තියෙන දිග එකතු කරන්න ඕන. මේ පැත්ත 12යි. අයි ඉස්සෙල්ලා ගත්තනේ මෙතන 12යි කියන හොයාගත්තනේ මේ පැත්තත් 12යි. මේක 6යි මේක 6යි. එතකොට පරිමිතිය එනවා කීය දෙන්නේ අපිට පරිමිතිය? පරිමිතිය එනවා 12ව 2කුයි 6ව 2කුයි එකතු කරත් හරි. 12යි 12යි 6යි 6යි. 12යි 12යි 6යි 6යි. එතකොට එකතු කරන් තියෙන්නේ හරියට 12ව 3ක් වගේ මේ 12යි 12යි මෙතන 12ක් වෙනවනේ 36යි නේද සෙන්ටිමීටර් 36යි වර්ග පරිමිතිය වටේ දිග හේවත් පරිමිතිය 36යි. ඔන්න දැන් ඕකේ මේ ටිකක් සංකීර්ණ ගානක් හැදුවේ ඩිංගක් කමන්නේ. දැන් ඔයාලා බලනවා 18යි 2 අභ්‍යාසය පුළුවන් තරම් හදන්න පුළුවන්ද කියලා. තව ඊළඟ දවසේ මම පන්තිය පටන් ගන්නකොට මේ පාඩමෙන් තව ගණන් කීපයක් වෙනස් ගණන් කීපයක් හදලම පටන් ගන්න. තව මට උදාහරණ දෙක තුනක් අරගන්න තියෙනවා නම් හොඳයි. දැන් අද මේ පොඩ්ඩක් මට කලින් ස්කෝල් පැත්තට යන්න ඕනකම තියෙන හන්දා මම නවත්තනවා මේ දැන් අදට ඔයාලා බලන්න අර වෘත්ත මෝස්තර ටික අඳින්න මේ අභ්‍යාසයේ 18යි 2 අභ්‍යාසයේ පුළුවන් තරම් කරන්න බැරි ඒවා කියන්න ඊළඟ දවසේ අපි සාකච්ඡා කරන්න. එහෙනම් අද මෙතනින් පන්තිය නවත්තනවා. හොඳයි හරිනේ. එහෙනම් ආයිබෝවන් ළමයි ආයිබෝවන්. I want. හරි ආයිබෝවන් පුතේ.